මහතෙරුන් කුලගම් සිඟන්නට ගිය කල මිනිස්සු ඔවුන් දැක වෙව්ලත්මය පලත්මය දොරපියාලත්මය. දැන් මේ මොකද්ද මේ කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ යටතේ අඟුලිමාල ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබනවා. අඟුලිමාලව අල්ලන්නට යන කොසල් රජතුමා පවා අඟුලිමාල දැන් පැවිදි වෙලා සිටින බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්නවා. ඒ මොහොතේදී දැනගන්නවා. අපි දැන් කතා කරානේ ගැන. එතකොට දැන් මේ අඟුලිමාල තෙරුන් වහන්සේ දූතාංග 13ක් පුරනවා. ඒ කියන්නේ දූතාංග 13කට අනුව කටයුතු කරනවා. දූතාංග 13ක් සමාදන් වෙලා තියෙනවා. එතකොට ඒ අනුව පිණ්ඩපාතේ වඩින්නට ඕනේ. ගෙවල් අනුපිළිවෙලට ආහාර සිඟමනේ යන්නට ඕනේ. එතකොට මේ දේ කරන්නට අඟුලිමාල තෙරුන් වහන්සේට බාධාවක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි අඟුලිමාල තෙරුන් වහන්සේ එහෙම නැත්නම් අඟුලිමාල පැවිදි වුණාට අර අඟුලිමාල කියන නමට මිනිසුන්ගේ තිබුණු බය එකවර නැති වුණේ නැහැ. ඒකට යම් කාලයක් ගත වුණා. එතකොට මේ මිනිස්සු අඟුලිමාල තෙරුන් වහන්සේ පිණුසිඟා වඩිනවා කියලා දැනගත්තාම පැනලා දුවනවා. ඉන්නේ නැහැ. පලා යනවා. ඇයි ඒ තරමට අර අඟුලිමාල කියන නමට ලොකු බිහිතියක් තිබුණා. ලොකු බිහිතියක් තිබුණා. ඒ නිසාම මේ අඟුලිමාල තෙරුන් වහන්සේට නිසි පරිදි අර පිණ්ඩපාතේ වඩින්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හරිද? බලන්න. මහතෙරුන් කුලගම් සිඟන්නට ගිය කල. කුලගම් කියලා කියන්නේ නෑදෑයන්, Tamanගේ ඥාතීන් සිටින ගම්මාන. Tamanගේ කුල පරම්පරාවේ උදවිය, එහෙම නැත්නම් Tamanගේ නෑදෑයන් සිටින ගම්මාන. මේ නෑදෑයන් සිටින ගම්මාන වලට තමයි මේ අඟුලිමාල තෙරුන් වහන්සේ පළවෙනියෙන්ම පිණුසිඟා වඩින්නට ගියේ. මොකද අඟුලිමාල තෙරුන් වහන්සේට පවා යම්කිසි විදිහකින් චකිතයක් තිබුණා. මිනිසුන් මාව කොයි විදිහට බාර ගනීද? මිනිස්සු මාව කොයි විදිහට පිළිගනීද? ඒ හේතුව නිසා මේ අඟුලිමාල පළවෙනියෙන්ම වැඩම කළේ Tamanගේ නෑදෑයන් සිටින ගම්මාන වෙත. හරිද? මහතෙරුන් කුලගම් සිඟන්නට ගිය කල කියන්නේ ඒක. Tamanගේ නෑදෑයන් සිටින ගම්මාන වෙත පිණුසිඟා වඩින්නට ගියාම මිනිස්සු ඔවුන් දැක වේවුලත්මය. ඒ කියන්නේ මිනිස්සු මේ අඟුලිමාල තෙරුන් වහන්සේව දැකලා වේවුලත්මය කියලා කියන්නේ වේවුලනවාමයි. හරිද? වේවුලනවාමයි. පලත්මය පලා යනවාමයි. පැනලා දුවනවාමයි. දොරපියාලත්මය දොරවල් වසා ගන්නවාමයි. ඇතැම්හු අඟුල් මල් නමාසමින් පලා වලට හෝ වදිති. ඒ කියන්නේ සමහරක් දෙනා අඟුලිමාලගේ නම අසන ඇසූ පමණින් අඟුලිමාලගේ නම ඇසූ පමණින්ම දුවලා ගිහිල්ලා කැලෑ වදිනවා නේ. එච්චරට බයයි. කැලෑ වදිනවා. ගෙට වැද දොර පියාලා අගුළු හෝ ගන්ති. ඒ කියන්නේ තවත් සමහරක් අය ගෙට වැදිලා දොරවල් වසාගෙන, දොර පියාලා කියන්නේ ඒකයි. දොරවල් වසාගෙන අගුළු හෝ ගන්ති. අගුළු පවා දාගන්න. අගුළුද දාගනිති. අගුළුද දාගනිති. අගුළු හෝ ගන්ති. පලායා නොහෙන්නාහු පිට්පෑ සිටුති. ඒ කියන්නේ පැනලා දුවන්නට අවස්ථාවක් නොලැබුණු අය අඟුලිමාල තෙරුන් වහන්සේ තමන් සිටින සීමාවෙන් බැහැර වෙනකම්, තමන් සිටින තැනින් ඉවතට වඩිනකම් අනිත් පැත්ත හැරිලා ඉන්නවා. පිටුපාලා ඉන්නවා. පස්ස හරවගෙන ඉන්නවා. පිටුපාලා ඉන්නවා. නේ? එතකොට මේ අඟුලිමාල තෙරුන් වහන්සේට එක්තරා විදිහකින් ලොකු දුකක් ඇති වෙන්නට ඇති. මේ සියලු දේවල් දකිනකොට. හැබැයි බුද්ධ පුත්‍රයන්න් වහන්සේ නමක් හැටියට මේ හැම දෙයක්ම උන්වහන්සේ ඉවසා විඳ දරාගත්ත සමසිතින්. මේ සඳහා මේ සම්බන්ධයෙන් උන්වහන්සේ ශෝක වෙන්නේ නැතුව ඇති. නමුත් මානුෂීය හැඟීම් හැටියට Taman එනකොට මිනිස්සු ගෙවල් දොරවල් වහගන්නවනම්, Taman වඩිනකොට මිනිස්සු පැනලා දුවනවා දකින්නකොට, Taman වඩිනකොට මිනිස්සු අනිත් පැත්ත හැරිලා දැක්කේ නෑ වගේ ඉන්නකොට වේදනාවක් ඇති වෙන්නට ඇතිනේ. වේදනාවක් ඇති වෙන්නට ඇති.
හැබැයි මතක තියාගන්න මේ මිනිස්සු මේ විදියට හැසිරුණේ අර අඟුලිමාල සම්බන්ධයෙන් ඒ මිනිසුන්ගේ මනසෙහි තිබුණු ඒ අධික භීතිය. ඒක මේ එක දවසින් දවස් දෙක තුනකින් අමතක වෙන දෙයක් නෙවෙයි. හරිද? මහතෙරහු සරලුවක් හමුදු කෙනෙස්සක් බතුදු නොලැබෙති. ඒ කියන්නේ මහතෙරුන් වහන්සේට සරලුවක් හමුදු කියලා කියන්නේ කැඳ හැන්දක්වත් සරලුවක් හමුදු ලියා ගන්න මේක විභාග වලට අහපු තැනක්. සරලුවක් හමුදු කියලා කියන්නේ කැඳ හැන්දක්වත් කෙනෙස්සක් බතුදු කියලා කියන්නේ බත් හැන්දක්වත් කැඳ හැන්දක්වත් බත් හැන්දක්වත් නොලැබෙති. නේ ලැබෙන්නේ නැහැ මහතෙරුන් වහන්සේට. අඩුම තරමේ කැඳ හැන්දක්වත් බත් හැන්දක්වත් ලැබෙන්නේ නැහැ. ආහාරින් ක්ලාන්ත වෙති. ආහාර නැතිව ආහාර ඇතිව නෙමෙයි ආහාර නොමැතිව ක්ලාන්ත භාවයට පත් වෙනවා. ආහාර නොමැතිව පැවිදිකම කරගන්නට බෑ. ප්‍රවජ්‍යා කෘත්‍ය කරගන්නට බෑ. ඇයි පිණුසිඟා වැඩලා දන් වේලක් ලැබෙන්නේ නැහැ. Tamanට දානයක් ලැබෙන්නේ නැහැ. ප්‍රවජ්‍යා කෘත්‍ය පැවිදි කර්මය සිදු කරගන්න අමාරුයි. නේ? පැහැදිලිව සිදු කරගන්න අමාරුයි. ආහාර නොලබන්නාහු නුවර නම් සර්ව සාධාරණයයි නුවරට වදිති. ආහාර නොලැබෙනකොට නේ තමන් වහන්සේගේ පාත්‍රයට දාණය නොලැබෙනකොට පිණ්ඩපාතේ වැඩම කරලා තමන් වහන්සේට කිසිවක් ආහාරයක් නොලැබෙනකොට උන්වහන්සේ කල්පනා කරනවා නගරේ නම් සර්ව සාධාරණයි. නගරයේ මිනිස්සු ඔය පරණ දේවල් මතක තියාගෙන ඉන්නේ නැහැ. නගරයේ මිනිස්සු වෙළඳාම පිණිස නගරයට පැමිණි පුද්ගලයන්. මුල් පදිංචි කරුවන් නෙවෙයි. ඒ නිසා නගරයේ මිනිස්සු හැමෝටම එක වගේ සලකන්නේ. හැමෝන්ටම එක වගේ සලකන්නේ. ඒ නිසා නගරයේ මිනිස්සුන්ගේ හිත්වල ඔය කියන දේවල් නැතුව ඇති කියලා හිතාගෙන මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මේ සවැත් නුවර පිණුසිඟා වඩිනවා. සාවත්තිපුරයේ ශාවස්ත්‍රිපුරයේ එහෙම නැත්නම් මේ සවැත් නුවර මේ අඟුලිමාල තෙරුන් වහන්සේ පිණුසිඟා වඩිනවා. හැබැයි තත්වයේ කිසිදු වෙනසක් නැහැ. බලන්න අපට මැවිලා පේනවා මේ අවස්ථාව. මේ ගුරුළුගෝමි පඬිවරයා මේ අවස්ථාව බොහෝම පැහැදිලිව අපේ ශ්‍රාවක මනසෙහි මවනවා. අපිට මැවිලා පේනවා මේක. බලන්න යම් දොරකින් වන්හුද එහි මිනිස්සු අඟුල් මල් අයයි කලදහස් බිඳිමින් පළත්. නේ යම්කිසි දොරකින් මේ අඟුලිමාල තෙරුන් වහන්සේ වැඩම කළොත් එහෙම නැත්නම් යම්කිසි දොරකින් අඟුලිමාල තෙරුන් වහන්සේ ඇතුළු වුණොත් එහි සිටින ජනතාව අඟුලිමාල ආවෝ කියාගෙන අඟුල්මල් අය කියන්නේ ඒකයි. අඟුලිමාල ආවෝ කියාගෙන කලගෙඩි පවා බිඳගෙන පැනලා දුවනවා. ඉතින් මැවිලා පේනවනේ අපිටනේ. අඟුලිමාල තෙරුන් වහන්සේ යම්කිසි තැනකට වැඩම කරනකොට එතන ඉන්න ජනතාව ආත භූත නැතුව දුවනවා. එලෝ මෙලෝ නැතුව දුවනවා. අර තියෙන කලගෙඩි පාගගෙන කලගෙඩි බිඳගෙන කලගෙඩි පෙරලගෙන මිනිස්සු දුවනවා. පැහැදිලිද? එතකොට අඟුලිමාල තෙරුන් වහන්සේ මේ පිණ්ඩපාතේ වැඩම කිරීම අතහැර දැමුවේ නැහැ. අතහැර දැමුවේ නැහැ. එනද වැඩක් නැහැ මිනිස්සු මට දෙන්නේ නැහැ කිසිම දෙයක් කියලා එහෙම කළේ නැහැ. පිණ්ඩපාතේ වැඩම කරනවා මිනිස්සු කිසිම දෙයක් දෙන්නේ නැහැ. හිස් පාත්‍රය ඇතිව ආපහු පෙරලා විහාරයට ගමන් කරනවා. ජේතවනාරාම විහාරයට ගමන් කරනවා. නමුත් පිණුසිඟා වඩින එක අතහැරියේ නැහැ. එක දවසක් හෝ කවදා හෝ දවසක තමන් වහන්සේගේ පාත්‍රයට දන් වේලක් ආහාර වේලක් පිළිගන්වාවි කියන අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් මේ අඟුලිමාල තෙරුන් වහන්සේ පිණුසිඟා වඩිනවා. ඔහොම පිණුසිඟා වඩිනකොට මේ අඟුලිමාල තෙරුන් වහන්සේ එක්තරා අමුතු අත්දැකීමකට මුහුණ දෙනවා. බලන්න. එක් දවසක් අඟුල්මල් මහතෙරහු පෙරවරු පාසිවුරුගෙන සවැත් නුවර වැද. ඒ කියන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේ උදේ පාන්දර නේ පෙරවරු කියන්නේ ඒකයි. අඟුලිමාල තෙරුන් වහන්සේ උදේ පාන්දර පාත්‍රය සහ සිවුර අරගෙන පෙරවරු කියන්නේ ඒකයි. පෙරවරු කියලා කියන්නේ උදේ පාන්දර පාත්‍රය සහ සිවුරුගෙන පාත්‍රය අතටගෙන සිවුරු පොරවාගෙන සවැත් නුවර වැද සාවත්තිපුරයට ඇතුළු වෙලා සපදන් සැරිවන බැවින්. ඒ කියන්නේ සම්පදාන චාරිකා කියලා කියන්නේ ගෙවල් අනුපිළිවෙලට පිණුසිඟා වඩින්නට ඕන. එහෙම නැතුව තෝරාගත්ත ගෙවල් ඉස්සරහ පිට ගිහිල්ලා හිට ගන්නට බෑ. පෝසත් ගෙවල් ඉස්සරහ පිට ගිහිල්ලා හිට ගන්නට බෑ. දුප්පත් ගෙයක් නම් පැල්පතක් නම්
අසරණ මිනිස්සු ඉන්න තැනක් නම් එතනත් ගිහිල්ලා හිට ගන්නට ඕනේ පිණ්ඩපාතය සඳහා. පිණුසිඟා වඩින්නට ඕනේ. එහෙම නැතුව තමන් වහන්සේට හොඳ හැටි දාණය ලැබෙන තැන් ගිහිලා තෝරගෙන මේ පිණුසිඟා වඩින්නට බෑ. සම්පදාන චාරිකා කියලා කියන්නේ ගෙවල් අනුපිළිවෙලට පිණුසිඟා වඩින්නට ඕනේ. ඒ නිසාම ගෙපිළිවෙලින් කෙනෙසියහර සිඟන්නාහු. ඒ කියන්නේ ගෙවල් අනුපිළිවෙලට කෙනෙසියහර කියලා කියන්නේ මේ කටච්චු ආහාර කටච්චු එහෙම නැත්නම් කෙනෙසියහර ආහාර හැන්දක ප්‍රමාණයක් පිණුසිඟා වඩිනවා නේ. ආහාර හැන්දක ප්‍රමාණයක්. මේ හැන්දක ප්‍රමාණයක් කියලා කිව්වම ඕගලන්ට හිතට එන්නේ මේ තේ හැඳි මේස හැඳිනේ. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් ආහාර හැන්දක ප්‍රමාණයක් කියලා කියන්නේ දල වශයෙන් ඒ කාලේ සුලභව තිබුණේ පොල්කටු හැන්දනේ. සාමාන්‍යයෙන් පොල්කටු හැන්දක පමණ ප්‍රමාණයක් වගේනේ. පැහැදිලිනේ. ආහාර හැන්දක ප්‍රමාණයක් පිණුසිඟා වඩිනවා. එහෙම වඩිනකොට දකින්නවා එක්තරා ගෙදරක ලොකු කලබලයක්. නමුත් උන්වහන්සේ එතන ගිහිලා හිටගෙන ටික වෙලාවක් ඉන්නවා. නමුත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමිනී ආහාර මුලාසි. ආහාර මුලාසි කියලා කියන්නේ අපිට ඔබ වහන්සේට දෙන්න දෙයක් නැහැ මේ අවස්ථාවේ. මේ ගෙදර ලොකු කලබලයක්. මේ ගෙදර කාන්තාවට දරුවා බිහි කරන්නට ගිහිල්ලා ඒ දරුවා බිහි වෙන්නේ නැහැ. මේ කාන්තාව මහා විශාල දුකකින් මේ දවස් ගාන ගෙවනවා. විශාල වේදනාවකින්. අඟුලිමාල තෙරුන් වහන්සේ මේ කාන්තාවව දකින්නේ නැහැ. නමුත් ඒ කාන්තාවගේ හඬ මේ අඟුලිමාල තෙරුන් වහන්සේට ඇහෙනවා. ඒ වගේම මේ කාන්තාව විඳින වේදනාව මේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ සිතටත් දැනෙනවා. ඒ ගෙදර ලොකු කලබලයක්. සැරෙන් සැරේට වෛද්‍යවරු ඒ ගෙදරට ඇතුල් වෙනවා. සමහරක් වෛද්‍යවරු නැවත ඒ ගෙදරින් නික්ම යනවා. මේ වගේ කලබලයක් තියෙන ගෙදරක් ඉස්සරහ පිට ගිහිල්ලා හිට ගන්න අඟුලිමාල තෙරුන් වහන්සේට කිසිදු ආහාර වේලක් ඒ ගෙදරින් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අඟුලිමාල තෙරුන් වහන්සේගේ සිත සසල වෙනවා මේ දරු ගැබ හරස් අතර පිහිටියා වූ මේ කාන්තාව විඳින්නා වූ වේදනාව අසන්නට ලැබිලා. අපි කටවචනෙට කියනවා වේදනාව දැකලායි කියලා. නමුත් උන්වහන්සේ මේ දරු ගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාවව සියසින් දැක්කේ නැහැ. නමුත් උන්වහන්සේට ඒ දේ දැනෙනවා. සහකම්පණේ ඒ දේ දැනෙනවා. පැහැදිලිද? බලන්න. මූඩ ගර්භව වෙන. ඒ කියන්නේ ආහාර සිඟන්නාහු මූඩ ගර්භව නොවැදිය හෙන මාගමක දැක. ඒ කියන්නේ මූඩ ගර්භව කියලා කියන්නේ දරු ගැබ හරස් අතර පිහිටා. මූඩ ගර්භව කියන්නේ ඒකයි දරු ගැබ හරස් අතර පිහිටා. දැන් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දන්නවා දරු ප්‍රසූතියක් සිදු වෙන්න ආසන්න වෙනකොට ඒ ගැබිනි මවගේ ගර්භාෂය තුල සිටින දරුවා හැරෙනවා. සාමාන්‍ය ස්වභාවික දරූපතකදී ඒ ගර්භාෂය තුල සිටින දරුවාගේ හිස පහළට සිටිනසේ මේ දරුවා හැරෙනවා. එතකොට මෙතන වෙලා තියෙන්නේ දරුවා එහෙම හැරිලා නැහැ. දරුවා ඉන්නේ දරු ගැබ තුල හරස් අතට. එතකොට මේ මව નિયમિત දින ගණන සම්පූර්ණ කරලා මේ දරුවාව බිහි කරන්නට උත්සාහ කරනවා. නමුත් දරුවා බිහි වෙන්නේ නැහැ. දරුවා සිටින්නේ හරස් අතට පිහිටලා. දැන් ওই වගේ අවස්ථාවකදී නූතන විද්‍යාවේදී නම් නූතන වෛද්‍ය විද්‍යාවේදී නම් ඉක්මනින්ම සිසේරියන් සැත්කමක් මගින් මේ දරුවාව මේ අර ගැනීම කරනවා. නමුත් ඒ කාලේ ඔය කියන දේවල් තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට වෛද්‍යවරුන් බෙදුන් මේ සියලු දෙනා විවිධාකාර බෙහෙත් වර්ග ඒ වගේම ඖෂධ ප්‍රතිකාර සිදු කරමින් මේ දරුවාව බිහි කරගන්නට උත්සාහ කළා මිසක්ක අර විදිහේ සිසේරියන් සැත්කම් වගේ දේවල් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසාම ඒ යුගයේ තුල දරුගැබ හරස් අතර පිහිටියා වූ ගැබිනි මව්වරු සමහරක් වෙලාවට දරුවාව බිහි කරගන්නට බැරුව ඒ වේදනාවෙන්ම මිය යනවා. එහෙම නැත්නම් දරු ගැබ මිය යනවා. කුස තුල සිටින දරු ගැබ මිය යනවා. මිය ගියන් පස්සේ ඒ විස බීජ ගැබිනි මවට ආසාදනය වෙලා ගැබිනි මව මිය යනවා. කොහොම හරි මවටත් නූපන් දරුවාටත් බොහොම අනතුරුදායක තත්ත්වයක් තමයි මේ දරු ගැබ හරස් අතර පිහිටීම. නමුත් නූතන වෛද්‍ය විද්‍යාවේදී ඒ සඳහා සිසේරියන් සැත්කම් සහ විකල්ප ක්‍රම තියෙනවා. නමුත් ඒ යුගයේ තුල තිබුණේ නැහැ. ඉතින් ඒ දවස්වල දරු ප්‍රසූතිය සිදු වුණේ නිවෙස් තුලයි. මේ වින්නබු මාතාවන් මේ නිවසටත් ඇවිල්ලා මේ සෑහෙන උත්සාහ දරන්නට ඇති මේ කාන්තාවට දරු ප්‍රසූතිය සිදු කරවන්න. නමුත් ඒ දේ සිදු වුණේ නැහැ. බලන්න මූඩ ගර්භව කියන්නේ ඒකයි. දරු ගැබ හරස් අතර පිහිටා
නොවැදිය හෙන මාගමක. ඒ කියන්නේ දරුවාව බිහි කර ගැනීමට දරුවාව වදන්නට නොහැකිව දරුවාව වදන්නට නොහැකිව සිටින්නා වූ කාන්තාවක් දැකලා මාගමක කියලා කියන්නේ කාන්තාවක දැකලා ඒ කියන්නේ සියසින් දැක්කා නෙවෙයි මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මේ ඒ කාන්තාවගේ වේදනාව මේ අඟුලිමාල තෙරුන් වහන්සේට එතනට ගියාම අසන්නට ලැබෙනවා නේ මාගමක දැක කරුණායෙන් කම්පිත වූහු මහා කරුණාවක් මේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ සිතේ හටගන්න මහා කරුණාවක් මේ කරුණාවෙන් කම්පාවටපත් වෙනවා දැන් එහෙම කරුණාවෙන් කම්පාවටපත් වෙනවා එතකොට මෙතන එක්තරා විදිහකින් අහගෙන ඉන්න ශ්‍රාවකයන් හට එක්තරා විදිහකින් ඇති වෙනවා කුතූහලයක් එහෙම නැත්නම් සැකසාංකාවක් මේ අඟුලිමාල තෙරුන් වහන්සේට මේ අවස්ථාවේ මහා කරුණාවක් ඇති වුණා කියලා කියනවා. ඒ මහා කරුණාව නිසාම කම්පාවටපත් වුණා කියලා කියනවා. එතකොට ඔය කියන අඟුලිමාල තෙරුන් වහන්සේ නේද මීට පෙර මිනිසුන් දහස් ගණනින් මැරුවේ. ඒතර මිනිසුන් දහස් ගණනින් මරපු මිනිහට ඒ කාලේ මහා ලොකු කරුණාවක් ඇති වුණේ නැත්තේ ඇයි? ඒ කාලේ ඇතිවෙච්ච නැති කරුණාව දැන් කොහෙන්ද ඇති වෙන්නේ? හරිද? අහගෙන ඉන්න මිනිස්සුන්ට ඇති වෙනව එක්තරා විදිහක සැකයක්. මීට කලින් දහස් ගණන් මිනී මරපු මිනිහට මේ දරු ගැබක් කලස් අතර පිහිටලා දරුවාව බිහි කරගන්නට බැරුව වේදනාව විඳින මේ කාන්තාවගේ මේ වේදනාව අහලා මේ මහා කරුණාවක් ඇති වුණාලු. මහා කම්පාවක් ඇති වුණාලු. අහගෙන ඉන්න අයට ඇති වෙනවා සැකයක්. අන්නේ සැකය දුරු කරන්නට ගුරුළුගෝමී පඬිවරයා මෙන්න මෙහෙම කියනවා. මේ තියෙන්නේ. ඔවුන් පෙර එකක් වූ උණු දහසක් මිනිසුන් මරන්නාට එක දවසක දුකුළුණු කිසේ උපන්යත් පැවිදි බලයෙන් උපන්. ඒ කියන්නේ පෙර එකක් වූ උණු. ඒ කියන්නේ මේ අඟුලිමාල තෙරුන් වහන්සේ පෙර හිටියේ මහාන වෙලා නෙවෙයිනේ. පෙර හිටියේ හොරෙකු හැටියටනේ. එතකොට පෙර අතීතයේ ඒ කියන්නේ මීට පෙර මේ එකක් වූ උණු දහසක්. ඒ කියන්නේ දහසකට එකක් අඩු. දල වශයෙන් මිනිසුන් 999ක් මරපු මිනිහට මරපු කෙනාට එක දවසක දුකුළුණු කිසේ උපන්යත්. ඒ කියන්නේ එක දවසකදී කරුණාව කෙසේ ඇති වුණාද කියලා කියනවා නම් පැවිදි බලයෙන් උපන්. ඒ කියන්නේ එක දවසකදී කරුණාව කෙසේ ඇති වුණාද කියලා කියනවා නම් පැවිදි බලයෙන් ඉපදුනා කියලා කියනවා. පැවිදි බලයෙන් තමයි මේ කරුණාව ඇති වුණේ කියලා කියනවා. පැහැදිලිද? පැවිදි බලයෙන් මේ කරුණාව ඇති වුණා කියලා කියනවා. හරිද? හරිද? පැවිදි බලයෙන් මේ කරුණාව ඇති වුණා කියලා කියනවා. පැවිදි බලයෙන් උපන්. හරිද? කිසේ කියලා කියන්නේ කෙසේ. කිසේ උපන්යත් කෙසේ ඉපදුනාද යතොත් පැවිදි බලයෙන් උපන්. පැවිදි බලයෙන් ඉපදුනා කියලා කියනවා. එකල්හි අඟුල්මල් මහතෙරහු ආහාර කිස කොට දැන් අර අඟුලිමාල තෙරුන් වහන්සේට හරිද අඟුලිමාල තෙරුන් වහන්සේට අර ලැබපු අත්දැකීම හිතින් ඉවත් කරගන්නට බෑ. අඟුලිමාල තෙරුන් වහන්සේ සවැත් නුවරදී අර දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාව විඳා වූ වේදනාව ඒ හිතට වැදුණු ඒ සිදුවීම සිතින් අහක් කරගන්නට බෑ. හිස් පාත්‍රය සහිතව අඟුලිමාල තෙරුන් වහන්සේ පෙරලා ජේතවනාරාමයට වඩින්නට ඇති. ඒ වගේම අනිකුත් භික්ෂුන් වහන්සේලා විසින් ගෙනෙන ලද දාණයෙන් කොටසක් වළඳන්නට ඇති. නමුත් තමන් වහන්සේට කිසිදු දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර පැවිදිකම සම්පූර්ණ කරගන්නට බැරි. අනිත් අයගේ ආහාර වේලකින් දන් වේලකින් උන්වහන්සේ යැපෙන්නට ඇති ඒ අවස්ථාවේදී. එතකොට මෙතන කියනවා මේ එකල්ලි අඟුල්මල් මහතෙරහු ආහාර කිස කොට. ඒ කියන්නේ මේ මොහොතේදී අඟුලිමාල තෙරුන් වහන්සේ ආහාර කිස කොට. ආහාර කිස කියලා කියන්නේ ආහාර කෘත්‍ය සිදු කොට. දන් වැළඳීම සිදු කොට. මේ දන් වැළඳීම සිදු කොට බුදුන් කරා එළඹ වැඳ එකත් පස්ව හිඳ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තිබුණා සිරිතක් සෙසු භික්ෂුන් වහන්සේලා දන් වළඳන්නට පෙර උන්වහන්සේ දාණය වැළඳුවා. උන්වහන්සේ දාණය වළඳලා ඉවර වෙලා අනිකුත් භික්ෂුන් වහන්සේලා දන් වළඳලා එනතෙක් උන්වහන්සේ සාමාන්‍යයෙන් ආසනයක හිඳගෙන විවේකීව සිටිනවා. එතනදී අර අනිකුත් භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් වශයෙන්
දන් වළඳලා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳ නමස්කාර කරලා දානේ වැළඳීමෙන් අනතුරුව විවිධාකාර අවවාද උපදෙස් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගන්නවා. ඒ වගේම බණ භාවනා කරන්නට අවශ්‍ය කරන කර්මස්ථාන එහෙම නැත්නම් කමඨහන් කියලා කියන්නේ සිත එකඟ කරවා ගන්නට දෙනු ලබන උපදෙස් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගන්නවා. ඒ වගේම එදා දවසේදී අනිකුත් භික්ෂුන් වහන්සේලා Taman ලැබපු අත්දැකීම් විවිධාකාර සිදුවීම් මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ සමග බෙදා හදා ගන්න. එතකොට ඒ වගේම මෙතනත් උනේ ඒකයි බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා මේ අඟුලිමාල තෙරුන් වහන්සේ අර තමන් වහන්සේ සවැත් නුවරදී ලැබපු ඒ අත්දැකීම බුදුරජාන් වහන්සේ සමග බෙදා ගන්න. බලන්න. ඒ කල්ලි අඟුල්මල් මහතෙරහු ආහාර කිසකොට කියලා කියන්නේ ආහාර කෘත්‍ය සිදු කොට බුදුන් කරා එළඹ බුදුරජාන් වහන්සේ වෙත ගිහිල්ලා වැඳ නමස්කාර කරලා ඒකත් පස්වහිඳ ගෞරවයෙන් යුතුව පසකට වී සිටිමින් වහන්සේ සවැත් නුවර කෙනෙසියහර සිඟනුයෙන් මූඩ ගර්භ මාගමක දිටිමි. ස්වාමිනී සවැත් නුවර කෙනෙසියහර සිඟනුයෙන් සවැත් නුවර ශාවස්ත්‍රිපුරෙහි ආහාර හැන්දක ප්‍රමාණයක් පිණුසිඟා වඩින විට මූඩ ගර්භ මාගමක දිටිමි. දරු ගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාවක මම දුටුවා. නේ මූඩ ගර්භ මාගමක දිටිමි. මූඩ ගර්භ මාගමක කියලා කියන්නේ දරු ගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාවක මම දුටුවා. ඇය විඳුනා දුක් මට නුරුස්සී කීහ. ඇය විඳින්නා වූ දුක මට දරා ගැනීමට නොහැකි වුණා කියලා කියන. ඇය විඳුනා දුක් මට නුරුස්සී. ඇය විඳින්නා වූ දුක මට දරා ගන්නට බැරි වුණා කියලා කියන. අන්න එතකොට බුදුරජාණන් වහන්සේත් කියනවා මෙන්න මෙහෙම. එසේ බැවින් තෝ ඇය කරා ගොස් මා උපන් තැන් පටන්ගෙන දැන සතක්කු දිවි නොගැලවී නම් එසසින් තිටතු ගබටදු සෙත් වේවයි සස්කරායි වදාළු. එතකොට මේ බුදුරජාණන් වහන්සේත් කියනවා හොඳයි එහෙමනම් ඔබ වහන්සේ එහෙම නැත්නම් ඔබ ගිහිල්ලා ඇය වෙත ගිහිල්ලා හරිද මොකද කරන්නේ මේ මම ඉපදුණු තැනේ සිට දැනුවත්ව කිසිදු සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම් මා ඉපදුණු තැනේ සිට කිසිදු සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම් එම පරම පවිත්‍ර වූ සත්‍යයේ බලයෙන් ඇයටත් ඇගේ දරු ගැබටත් යහපතක් වෙන්නට කියලා සත්‍යක්‍රියා කරන්න කියලා කියනවා. කුමක්ද සත්‍යක්‍රියා කියලා කියන්නේ? සත්‍යක්‍රියාවක් කියලා කියන්නේ Taman සිදු කරන යම්කිසි යහපත් ක්‍රියාවක් මෙනෙහි කරලා ඒ ඇසුරෙන් Tamanට හෝ වෙන කෙනෙකුට හෝ යහපතක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ විතරක් නෙවෙයි. සත්‍යක්‍රියා කරන්න පුළුවන් තව විදි තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මෙන්න මෙහෙම මේ දිනවල සත්‍යක්‍රියා කරනවා. අනුරාධපුරයේහි රුවන්වැලි මහා චෛත්‍යයේහි ද්‍රෝණයක් පමණ ඒ කියන්නේ භික්ෂුව ඒ කියන්නේ අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙන බව පරම සත්‍යයි එම සත්‍යානුභවයෙන් එමෙ නැත්නම් එම සත්‍යයේ බලයෙන් මේ මුළු රටම සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කරනවා. ඒ වගේම අනුරාධපුරයේ ජීවමානව ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. එය සත්‍යයි එම සත්‍යයේ බලයෙන් එම සත්‍යානුභවයෙන් මේ මුළු රටම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සත්‍යක්‍රියා කරනවා. එහෙමත් පුළුවන්. ඒ කියන්නේ Taman දන්නා වූ යහපත් ධර්මතාවක් සිහිපත් කරලා Taman දන්නා වූ යහපත් ධර්මයක් සිහි කරලා එය පරම සත්‍ය බව Taman පිළිගන්නාseම එම පරම පවිත්‍ර වූ සත්‍යයේ බලයෙන් යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම. Taman කරන ක්‍රියාවක් ඇසුරෙන් Taman කරපු ක්‍රියාවක් සිහිපත් කරලා හෝ Taman කරන ක්‍රියාවක් සිහිපත් කරලා හෝ සත්‍යක්‍රියා කරන්නත් පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ මේ අඟුලිමාල තෙරුන් වහන්සේට උපදෙස් දෙනවා. ඔබ වහන්සේ ගිහිල්ලා එතනට සත්‍යක්‍රියාවක් කරන්න. කොහොමද සත්‍යක්‍රියාව කරන්න ඕනේ? තමා උපන් තැනේ සිට ඒ කියන්නේ උපන් දවසේ සිට මේ දක්වා කිසිදු සත්වයෙකුගේ ජීවිතයක් හානි කළේ නැතිනම් එම සත්‍යයේ බලයෙන් ඒ කාන්තාවටත් දරු ගැබටත් යහපතක් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. එතකොට මේ අඟුලිමාල තෙරුන් වහන්සේ කියනවා ස්වාමිනී ඒක මට බොරුවක් වෙනවා නේ.
ස්වාමිනී ඒක මට බොරුවක් වෙනවා. මොකද මා විසින් දැනුවත්ව බොහෝ සත්වයන් මරණු ලැබුවා. හරිද? මම දැනම බොහෝ සත්වයන්ව මරණු ලැබුවා. බොහෝ මිනිසුන්ගේ ජීවිත හානි කළා. ඒ නිසා මට ඒක සත්‍ය ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක බොරුවේ ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ නිසා මම කොහොමද එහෙම කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේත් මේ විදිහට අඟුලිමාල තෙරුන් වහන්සේට ප්‍රකාශ කරන්නට යම් හේතුවක් තිබුණා. ඒ තමයි අඟුලිමාල තෙරුන් වහන්සේ තමන් කරපු ඒ දේ. තමන් මීට පෙර තමන්ගේ අතීත ජීවිතය මේ මොහොත වන විට ප්‍රතික්ෂේප කරලායි තියෙන්නේ. ඉවත් කරලායි තියෙන්නේ. නේ? ඒ අනුමත කරන්නේ නැහැ. අන්නේ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ අර විදියට පළවෙනියෙන්ම කියන්නේ. නැතුව බුදුරජාණන් වහන්සේ නොදැන හිටියා නෙවෙයිනේ. මේ අඟුලිමාල තෙරුන් වහන්සේ උපතේ සිට මේ දක්වා දහස් ගණන් සත්වයන්ගේ ජීවිත විනාශ කළ බව බුදුරජාණන් වහන්සේ නොදැන හිටියා නෙවෙයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට එක්තරා විදිහකින් වදාරන්නට ඇත්තේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ පෙර ජීවිතය අඟුලිමාල තෙරුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලායි තියෙන්නේ මේ වෙනකොට. ඒ වගේම අඟුලිමාල තෙරුන් වහන්සේ පැවිදිකමේ සිටින නිසා අඟුලිමාල තෙරුන් වහන්සේට අර දහස් ගණනින් මිනිසුන් මරණ අවස්ථාවේදී ඇති නොවෙච්ච කරුණා මෛත්‍රියක් මේ වෙනකොට ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ පැවිදි බලයෙන්. පැවිදි වෙලා ඉන්න නිසා. පැහැදිලිද? මේ බලන්න. එසේ බැවින් තෝ ඇය කරා ගොස් එබැවින් ඔබ ඇය වෙත ගොස් මා උපන් තැන් පටන්ගෙන ඒ කියන්නේ මා ඉපදුණු තැනේ සිට දැන කියලා කියන්නේ දැනුවත්ව සතක්කු දිවි නොගැලවී නම් සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම් සතක්කු දිවි නොගැලවී නම් කියන්නේ ඒකයි. සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම් එසසින් කියලා කියන්නේ එම සත්‍යයෙන් එසසින් කියන්නේ ඒක එම සත්‍යයෙන් තිටදු ගබටදු සෙත් වෙබයි. ඔබටත් ඔබගේ දරු ගැබටත් සෙතක් යහපතක් වෙන්නට කියලා සස්කරා කියලා කියන්නේ සත්‍යක්‍රියා කරන්න කියලා කියනවා. සත්‍යක්‍රියා කරන්න කියලා කියනවා. ඊ වදාළු නේ කිව්වා. අන්න එතකොට මේ අඟුලිමාල තෙරුන් වහන්සේ කියනවා වහන්සේ හේමට මුසවාවේ. ස්වාමිනී එය මට බොරුවක් වෙනවා. ස්වාමිනී හේමට මුසවාවේ. එය මට බොරුවක් වෙනවා. මා සම්බන්ධයෙන් මේක සත්‍යයේ ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. බොරුවේ ක්‍රියාවක් බවටයි පත් වෙන්නේ. මා විසින් බොහෝ සත්තු දැන මරණ ලද මා විසින් බොහෝ සත්වයන්ව දැන මරණු ලැබුවා පෙර ජීවිතේ අතීත ජීවිතේ ඉකීහු කියලා කිව්වා. එතකොට වෙන කෙනෙක් නම් සමහර විට කියන්න තිබුණා එහෙමද? එහෙනම් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් පැත්තකට වෙලා ඉන්න. දහස් ගණන් සත්තු මරපු දහස් ගණන් සත්වයන්ගේ ජීවිත විනාශ කරපු දහස් ගණන් මනුෂ්‍ය ජීවිත විනාශ කරපු පොදුවේ ගත්තොත් එහෙම සත්වයන්ගේ ජීවිත විනාශ කරපු ඔබට එහෙනම් ඉතින් ඔය ගිහිලා සත්‍යක්‍රියා කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ පැත්තකට වෙලා ඉන්න කියලා කියන්න තිබුණා වෙන කෙනෙක් නම්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයාණන් වහන්සේ බලන්න කියන මේ අඟුලිමාලගේ සිත එක්තරා විදිහකින් සනසලා අඟුලිමාලට ගොඩනැගෙන්නට අවස්ථාවක් ලබා දෙනවා. අඟුලිමාලට Tamanගේ ජීවිතයේ නිවැරදි මාවතකට යොමු කරගන්නට අවස්ථාවක් ලබා දෙනවා. එහෙම නැතුව කිව්වේ නෑ දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඒවා ඉතින් ඔයාට ඊට කලින් හිතන්න තිබුණේ දැන් ඉතින් දහස් ගණන් මිනිස්සු මරලා තියෙනවා නෑ ඉතින් දැන් ඉතින් කරන්න දෙයක් නෑ එහෙම කිව්වේ නෑ බලන්න අඟුලිමාලය හේතා ගිහි මිනිස් කල නේ අඟුලිමාල ඒ ඔබ ගිහි මිනිස්සෙකුගේ කාලයේදී තමයි ඔබ දහස් ගණන් සතුන් මරන්නට ඔබට සිද්ධ වුණේ අනිත් එක ගුරුවරයෙකුගේ වැරදි පෙළඹවීමක් මතනේ ගිහි මිනිස්සු නම් සතුන් මරණු ආදී කෙරෙති ගිහි මිනිස්යන්ට සත්වයන් මැරීම ආදී වූ දේවල් කරන්නට සිදු වෙනවා. හරිද? ගිහි මිනිස්සු නම් සතුන් මරණු ආදී කෙරෙති. ජීවත් වීම සඳහා සමහර මිනිසුන්ට සතුන් මරන්න සිද්ධ වෙනවා. දීවරයන්. ඒ වගේම විවිධාකාර කියන්නේ සත්වයන්ව මේ මරලා මස් පිනිස සතුන්ව මරණ අය ඉන්නවනේ. ඉතින් කොච්චර නැතත් නේ. පැහැදිලිද? ඒතොර ඒක වළක්වන්න බෑනේ. නේ? එතකොට කියනවා ගිහි මිනිස්සෙක් නම් සතුන් මැරීම ආදී වූ දේවල් ඔබට කරන්න සිද්ධ වෙනවා. මොකද ජීවත් වෙන්නටනේ මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. හරිද? කීහු ආදී කෙරෙති. දැන් තට ආර්ය නම් જાතියෙක් ඇති. දැන් ඔබට
ආර්ය නම් જાතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබට මාර්ගඵල ලැබීමට සුදුසු උපතක් ඔබ ලබාගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔබ පැවිද්දෙක් හැටියට උපත ලබලායි තියෙන්නේ. පැවිද්දෙක් හැටියට උපත ලබලායි තියෙන්නේ. බෞද්ධයෙකුට උපත් දෙකක් තියෙනවා. එකක් තමයි මව් කුසයෙන් ඉපදීම. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට උපත් දෙකක් තියෙනවා. ඒ තමයි මව් කුසයෙන් උපත ලැබීම සහ පැවිද්දෙන් උපත ලැබීම. ඒ කියන්නේ පැවිදි කෙනෙක් හැටියට උපත ලැබීම, නැවත ඉපදීම. එතකොට මෙතන කියනවා දැන් තට ආර්ය නම් જાතියෙක් ඇති. දැන් ඔබට ආර්ය නම් වූ જાතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ මාර්ගඵල ලැබීමට සුදුසු භික්ෂු උපතක් ඔබ ලබලායි තියෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඔබ දැන් උපත ලබලායි තියෙන්නේ. එසේ බැවින් තෝ මා උපන් තැන් පටන් ගෙන යයි කියන තැන කුකුස් ඇති විහිනම් ආර්ය જાතියයි උපන් තැන් පටන් ගෙන යයි කියා නගා යවූහු. නේ? එතකොට කියනවා එහෙමනම් ඔබ එසේ බැවින් තෝ කියන්නේ ඒකයි. එහෙමනම් ඔබ මා උපන් තැන් පටන් ගෙන යයි කියන තැන, ඒ කියන්නේ මා ඉපදුණු තැනේ සිට කියන තැන ඔබට සැකයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔබට ඒක කියන්නට බැරිකමක් තියෙනවා නම් එතන ඔබ හදාගන්න, වෙනස් කරගන්න මොකද්ද? ආර්ය જાතිය උපන් තැන් පටන් ගෙන යයි කියා. ඒ කියන්නේ පැවිද්දෙකු ලෙස මාර්ගඵල ලැබීමට සුදුසු පැවිදි උපතක් ලැබූ තැනේ සිට දැනුවත්ව කිසිදු සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම්, මෙහෙම නැත්නම් විනාශ කළේ නැතිනම් එම සත්‍යයේ බලයෙන් ඇයටත් දරු ගැබටත් යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම. තේනද? එතකොට ඔන්නෝක තමයි අඟුලිමාල පිරිතේ තියෙන්නේ. තේනද? අඟුලිමාල පිරිතේ තියෙන්නේත් ඔය දෙයම තමයි. එතකොට කියනවා බුදුරජාන් වහන්සේ මා උපන් තැනේ සිට කියන කොටස ඔබට කියන්න බැරි නම් ඔබ ඒක නිවැරදි කරගන්න මා පැවිද්දෙකු ලෙස උපත ලැබූ තැනේ සිට කියලා. නේ? ආර්ය જાතිය උපන් තැන් පටන් ගෙන යයි කියා නගා යවූ. එහෙම කියන්න කියලා පිටත් කරවල යවුවා. පැහැදිලිද? එහෙම කියන්න කියලා පිටත් කරවල යවුවා. අඟුලිමාල තෙරුන් වහන්සේත් මොකද කළේ? මහ තෙරහු මැනවයි වහන්සේ එයට ගොස්. අඟුලිමාල තෙරුන් වහන්සේත් හොඳමයි ස්වාමිනී කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන අර දරුගැබ හරස් අතට පිහිටියා වූ කාන්තාව ජීවත් වෙච්ච නිවස වෙත වැඩම කරනවා. අසරණ තත්වයට පත් වෙලා ඉන්න මිනිස්සු කාගෙන් හෝ පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අර අපි කටවචනෙට කියන්නේ දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවයි කියලා. අන්න ඒ වගේ මේ මොහොතේදී ඒ දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාව සිටින නිවසේ හිටපු ඒ අනෙකුත් ඒ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ දියණියගේ, එහෙම නැත්නම් තමන්ගේ මේ තරුණියගේ ජීවිතය බේරා ගන්නට එන ඕනම කෙනෙකුව එතන පිළිගන්නට තරම් වාතාවරණයක් තිබුණා. පැහැදිලිද? ඒ නිසාම මේ තෙරුන් වහන්සේ ඇවිල්ලා තමන් සත්‍යක්‍රියා කරලා සෙත් සාන්ති කරන්නට ආවයි කියලා කිව්වහම එතන හිටපු අය මේ අඟුලිමාල මහතෙරුන් වහන්සේට ඒ අවස්ථාව ලබා දෙනවා. දැන් ඔයගොල්ලන්ට එක්තරා විදිහක කුතුහලයක් ඇති වෙනවා ඇති මේ අඟුලිමාල තෙරුන් වහන්සේව දැකලා පැනලා දුවපු මිනිස්සු මේ අවස්ථාවේදී ඔය කියන මොහොතේදී ඒ தত্ত্বය ඇති උනේ නැද්ද කියලා. සමහරක් වෙලාවට මේ දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාව සිටින මේ නිවසේ ජනතාවට මේ සිටින්නේ අඟුලිමාලයි කියලා සමහරක් වෙලාවට අවබෝධයක් ඇති වෙන්නේ නැතුව ඇති. තේරුණාද? කවුරුත් ඔවුන්ට කියන්නේ නැතුව ඇති මේ ඇවිල්ලා ඉන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේ කියලා. අනිත් එක මේ මිනිසුන් පීඩාවටපත් වෙලා ඉන්නේ විශාල ප්‍රශ්නයක් තුල. ඒ නිසා මේ මිනිසුන්ට මේ ආවේ කවුද කින්දමන්ද කියලා හොයන්නට කාල වේලාවක් තියෙන්නේ නැතුව ඇති. කොහොම හරි කවුද මන් දන්නේ නැහැ, තෙරුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහට සත්‍යක්‍රියා කරලා මේ කාන්තාවටයි ලැබෙන්න ඉන්න දරුවටයි සෙත් සාන්ති කරන්නට ආවා කියලා කිව්වම මේ මිනිස්සු ඒකට ඉඩ හසර ලබා දෙනවා. ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. බලන්න. එයට ගොස් කියලා කියන්නේ එතනට ගිහිල්ලා Taman සස් කොට සෙත් කරන්නට ආ පරිදි කියා. ඒ කියන්නේ Taman වහන්සේ සත්‍යක්‍රියා කොට සෙත් කරන්නට, ඒ කියන්නේ යහපතක් පතන්නට සෙත් කරන්නට ආ පරිදි කියා යවූහු නේ. Taman එහෙම සත්‍යක්‍රියා කරලා සෙත් පතන්නට, සෙත් සාන්තියක් කරන්නට, සෙත් සාන්තියක් පතන්නට ආපු බව
දන්වල යවුවා ගෙදර මිනිස්සුන්ට. මිනිස්සුත් ඒකට අවස්ථාව ලබා දුන්නා. මේ වැඩ ඉන්නේ තෙරුන් වහන්සේ නමක්. තෙරුන් වහන්සේ නමකට දරු ගැබක් හරස් අතට පිහිටලා මරු විකලයෙන් දඟලන කාන්තාවක් සිටින තැනට මේ තෙරුන් වහන්සේව ගෙනියන එක සුදුසු නෑ. ඒ නිසා ඒ කාන්තාව වැතිරිලා සිටින ඇඳට එහා පැත්තෙන් වටේට තිරරෙදි ඇදලා ජවනිකා බැඳ කියන්නේ ඒකයි වටේට තිරරෙදි වලින් ආවරණය කරලා ඒ තිරරෙදි වලින් එහා පැත්තේ මේ මහතෙරුන් වහන්සේට වාඩි වෙන්නට අසුන් ගැනීමට පුටුවක් තැබුවා. ආසනයක් පැනෙව්වා. දැන් මහතෙරුන් වහන්සේට මේ දරුගැබ හරස් අතට පිහිටලා මරු විකලයෙන් දඟලන මේ කාන්තාවව පේන්නේ නැහැ. හැබැයි ඒ කාන්තාවගේ කෑ ගැසීම, ඒ කාන්තාවගේ විලාප දීම, කෑමොර නැගීම මේ මහතෙරුන් වහන්සේට ඇහෙනවා. නමුත් මහතෙරුන් වහන්සේට මේ කාන්තාවව පේන්නේ නැහැ. නොපෙනෙන්නට අර ජවනිකා බැඳ. මොකද මහතෙරුන් වහන්සේ නමක් මරු විකලයෙන් දඟලන දරුගැබක් හරස් අතට පිටව කාන්තාවක්ව දකින්න එක සුදුසු දෙයක් නොවන නිසා. එතකොට මේ මහතෙරුන් වහන්සේ මොකද කරන්නේ? අර පුටුවේ වැඩ ඉඳගෙන අර බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ලෙස සත්‍යක්‍රියාව කරනවා. කොහොමද සත්‍යක්‍රියාව කරන්නේ? මම පැවිද්දකු ලෙස මාර්ගඵල ලැබීමට සුදුසු පැවිදි උපතක් ලැබූ තැනේ සිට මේ දක්වා දැනුවත්ව කිසිදු සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම් එම සත්‍යයේ බලයෙන් මේ කාන්තාවටත් මේ දරු ගැබටත් යහපතක්ම සිද්ධ වෙන්නට කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. පිරිසිදු සිතින් ප්‍රාර්ථනා කරනවා. එය පරම පවිත්‍ර වූ සත්‍යයක්. මොකද අංගුලිමාල තෙරුන් වහන්සේ පැවිදි වූ තැනේ සිට මේ දක්වා දැනුවත්ව කිසිදු ජීවිත හානියක් සිදු කරලා නැහැ. අන්නේ පරම පවිත්‍ර වූ ඒ සත්‍යයේ බලයෙන්ම මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතෙක් දවස් දරුවාව බිහි කරගන්නට බැරුව නොයෙකුත් දුක් වේදනා විඳපු මේ කාන්තාවට දරුවා ප්‍රසූත වෙනවා. දරුවත් මවත් දෙදෙනාම සුවෙන්. බලන්න වචනවල තේරුම්. මිනිස්සු වටා ජවනිකා බැඳ. ඒ කියන්නේ එතන හිටපු ජනතාව අර දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාව සිටින තැන වටේට තිරරෙදි එල්ලලා, ජවනිකා බැඳ කියන්නේ ඒකයි, සුදු තිරරෙදි එල්ලලා මහතෙරණට ජවනිකායෙන් පිටත පුටුවක් තුබූහ. මහතෙරුන් වහන්සේට මේ තිරරෙදි වලින් එපිට තිරරෙදි වලින් පිටත පුටුවක් තැබුවා. මහතෙරහු ඉහි වැඩහිඳ කියලා කියන්නේ එහි වැඩ ඉන්න ගමන් මා ආර්ය ජාතීන් උපන් තැන් පටන්ගෙන, ඒ කියන්නේ මා මාර්ගඵල ලැබීමට සුදුසු පැවිදි උපතක් ලැබූ තැනේ සිට දැන කියලා කියන්නේ දැනුවත්ව සතක්කු දිවි නොගැලවී නම්, සත්වයෙකුගේ ජීවිතයක් උදුරාගත්තේ නැතිනම් සසින් කියලා කියනම සත්‍යයෙන් තිටතු ගබටදු සෙත් වේවයි සස් කළහ. ඒ කියන්නේ ඔබටත් තිට කියලා කියන්නේ කාන්තාව ආමන්ත්‍රණය කිරීමේ යෙදුමක් තිට නේ. ඒ කියන්නේ ඔබටත් නුඹටත් දරු ගැබටත් යහපතක් වෙන්න, සෙතක් වෙන්න, යහපතක් වෙන්නට කියලා සත්‍යක්‍රියා කළා. එසස් තෙපුල් හා සමග එම සත්‍යක්‍රියා වචන හා සමගම, එසස් තෙපුල් හා සමග කියන්නේ එම සත්‍යක්‍රියා වචන හා සමගම ඩබරායෙන් ගුළු දියක්සෙන් දරුණික්මින. ඩබරායෙන් ගුළු දෙයක්සේ නන්න අපට මේ පරිච්ඡේදයේ හමුවන ඊළඟ දෙවනි උපමාව අපට මේ පරිච්ඡේදයේ හමුවන දෙවනි උපමාව, මේ සමස්ත පරිච්ඡේදයට මඟුල් මල් දමනා කියලා මේ අමාවතුර කෘතියේ අඟුල් මල් දමනා කියන මේ පරිච්ඡේදය අපට හමු වෙන්නේ උපමා දෙකයි. මහ පොළව නැගි බස්නා රලසෙන් නුහු ඇර බහබහා සිට්වයි කියන උපමාවයි. දබරායෙන් ගුළු දියක්සෙන් දරුණික්මිනි කියන ඔන්න ඔය කියන උපමාවයි පමණයි. එතකොට එම සස්තෙපුල් හා සමග කියලා කියන්නේ එම සත්‍යක්‍රියා වචන හා සමගම ඩබරායෙන් ගුළු දියක්සෙන්, ඩබරායෙන් කියලා කියන එකට ලියා ගන්න දිය පෙරණයකින් ගලන ලද වතුරක් වගේ. ඩබරායෙන් ගුළු දියක්සෙන් කියන්නේ එකයි දිය පෙරණයකින් ගලන ලද වතුරක් වගේ දරුවා බිහි වුණා. මං කියලා දෙන්නම් මොකද්ද මේ ඩබරාව කියලා කියන්නේ? මොකද්ද මේ දිය පෙරණය කියන්නේ? හරිද? ඩබරායෙන් ගුළු දියක්සෙන් දිය පෙරණයකින් ගලන ලද වතුරක් වගේ බොහෝම පහසුවෙන්
මේ දරුවා මව් කුසෙන් බැහැර වුණා. නේ දරුවා ප්‍රසූත වුණා. දිපිත් මවුනට සෙත්වි. දේ පුත් මව්. දිපිත් මවුනට කියන්නේ එකයි දේ පුත් මව්. ඒ කියන්නේ මව සහ පුතා යන දෙදෙනාටම යහපතක් වුණා. දිපිත් මවුනට සෙත්වි කියන්නේ එකයි. මවට සහ පුතාට යන දෙදෙනාටම යහපතක් සිදු වුණා කියලා කියනවා. පැහැදිලිද? දබරාය කියලා කියන්නේ දබරාව කියලා කියන්නේ දියපෙරණය. එකල භික්ෂුන් වහන්සේලා භාවිත කරපු සරල ඇටවුමක්, සරල උපකරණයක්, සරල ඇටවුමක්. ඒ තමයි ලෙලි ගසන ලද පොල් ගෙඩියක්. ලෙලි ගසන ලද පොල් ගෙඩියක සම්පූර්ණ කටුව නේ අරගෙන ඒකේ මෙන්න මේ ඉහළ සිදුරක් විදිනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ පොල් කටුව, පොල් ගෙඩියේ පොල් කටුව පලන්නේ. අනේ පොල් ගෙඩිය පලන්නේ. ලෙලි ගසන ලද පොල් ගෙඩිය පලන්නේ නැතුව උඩින් සිදුරක් විදිනවා. ඒ සිදුරක් විදලා ඇතුළත මදේ සම්පූර්ණයෙන්ම සූරලා ගන්නවා. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් මේ පොල් ගෙඩිය වේලෙන්න අවුවේ දාපුවම අර ඇතුලේ තියෙන අර පොල් මදේ ගැලවෙනවා. පොල් මදේ ගැලවුණාම කෑලි කෑලි කඩ කඩ මේ හිලෙන් එළියට ගන්න පුළුවන්. එහෙම කරලා මේ පොල් ගෙඩිය යටිනුත් සිදුරක් විදිනවා. පොල් ගෙඩිය යටිනුත් සිදුරක් විදිනවා. උඩිනුත් සිදුරයි යටිනුත් සිදුරයි. ඊට පස්සේ මේ පොල් ගෙඩිය ඇතුළට දානවා. ඒ කියන්නේ මේ පොල් ගෙඩිය ඇතුළ හොඳට සුද්ධ කරලා ඉවර වෙලා මේ පොල් ගෙඩිය ඇතුළට දානවා හනසු. සමායන හනසු නෙමෙයි මටලු. අර පොල් මටල්ල. පොල් මටල්ලක් දානවා. හනසු දාන්න බෑ. පොල් මටල්ලක් දානවා. හරිනේ පොල් මටල්ලක් මේ ඇතුළට දානවා. හරිද? මේක ඇතුළට පොල් මටල්ලක් එහෙම නැත්නම් හොඳ රෙදි කෑල්ලක්, පිරිසිදු රෙදි කෑල්ලක් මේක ඇතුළට දානවා. හරිනේ මේක ඇතුළට මේ රෙදි කෑල්ලක් දානවා. මේක ඇතුළට. හරිද? රෙදි කෑල්ලක් දානවා. ඔහොම. මම මේ කරන්නේ ඇතුළට. ඇතුළට රෙදි කෑල්ලක් දානවා. එහෙම රෙදි කෑල්ලක් දාලා දැන් මේක අතින් අල්ල ගන්නවා. අතින් අල්ලගන්නෙත් මෙන්න මේ උඩ සිදුරට ඇඟිල්ල තියාගෙන. හරිද? උඩ සිදුරට ඇඟිල්ල තියාගෙන තමයි මේක අල්ලගන්නේ. තේරුණාද? මේක අල්ලගන්නේ උඩ සිදුරට ඇඟිල්ල තියාගෙන. අතින් අල්ලගනිද්දී අර උඩ සිදුරට ඇඟිල්ල තියාගෙන තමයි මේක අල්ලගන්නේ. තදින් වහගෙන. උඩ සිදුර තදින් වහගෙන. ඇඟිල්ල තියලා තදින් වහගෙන මේ මොනවාද මේක අල්ලගන්නේ. හරිද? මේ පොල් ගෙඩිය අල්ලගන්නේ. හරිද? ඔය විදිහට. එතකොට අල්ලගෙන මේ පොල් ගෙඩිය පහත් කරනවා. දැන් වතුර ගන්න ඕන පොකුණක් තියෙනවා නම් ඒ පොකුණේ මේ පොල් ගෙඩිය අර උඩ ඇඟිල්ල තියාගෙන උඩ සිදුර වසාගෙන මේ පොල් ගෙඩිය අර වතුර ගන්න ඕන පොකුණේ එහෙම නැත්නම් ඒ ජලාශයේ එහෙම නැත්නම් ඒ අදාළ භාජනයේ වතුර භාජනයේ මේ පොල් ගෙඩිය ගිල්ලනවා. ගිල්වපුවාම මේ සිදුරෙන් වතුර එනවා. ඒ කියන්නේ මෙතන ඇඟිල්ල අයින් කරනවා. එතකොට මේ වතුර මේක ඇතුළට එනවා. නේ වතුර ඇතුළට එනවා. වතුර ඇතුළට ඇවිල්ලා දැන් මේක මේ වතුරක බස්සපුවාම වතුර ඇතුළට ඇවිල්ලා මේ පොල් ගෙඩිය පිරෙනවා. අන්න මේ සිදුර තද කරගෙන වතුර බැස්සුවොත් වතුර පිරෙන්නේ නැහැ. වතුරේ බස්සලා උඩ සිදුරේ තියෙන ඇඟිල්ල අයින් කරනවා. ඇඟිල්ල අයින් කරාම මේක විද්‍යාත්මක දෙයක්. අර යට සිදුරෙන් ඇතුළට වතුර එනවා. වතුර ඇවිල්ලා මේ පොල් ගෙඩිය පිරුණයින් පස්සේ අන්න උඩ සිදුර තදින් වහගෙන ඇඟිල්ලෙන් වහගෙන මේ පොල් ගෙඩිය උස්සනවා. මේක විද්‍යාත්මක දෙයක්. විද්‍යාත්මක සංකල්පයක්. හරිද? උස්සනවා. උස්සලා ඉවර වෙලා අර වතුර වත් කරන්න ඕන අපි හිතමුකෝ පාත්‍රය කියලා. නේද? පැන් වළඳන පාත්‍රය වේවා. නේ මේ වතුර වත් කරන්න ඕන පාත්‍රය ළඟට ගිහිල්ලා මේ උඩ ඇඟිල්ල අයින් කරනවා. මේ උඩ ඇඟිල්ල අයින් කරාම මොකද වෙන්නේ? මේ දබරාවෙන් එහෙම නැත්නම් මේ දියපෙරණෙන් අර ඔක්කොම ඇතුළට ගිය වතුර ටික අර දියපෙරණෙන් මොකද වෙන්නේ? එහෙමම මේ පල්ලෙහාට මේ වතුර භාජනයට වැටෙන. මේ වතුර ටික මේ භාජනයට වැටෙන. එතකොට දබරාව කියලා කියන්නේ ඔන්න ඕක. සරලව අටවාගත්ත ඇටවුමක්. වෙනත් ක්‍රම වලින් මැටියෙන් වෙනත් විදි වලින් මේ දියපෙරණේ සකස් කරගන්න තියෙනවා මීට පෙර. භික්ෂුන් වහන්සේලා අතීතේ.
එතකොට සරලව ගත්තොත් ඩබරාව කියලා කියන්නේ මෙන්න මේ වගේ දිය පෙරණයක්. තේරෙනවද? සරල ඇටවුමක්. උඩ හිලක් තියෙනවා, මෙතනින් හිලක් තියෙනවා. ඒ වගේ මේ උඩ හිලට ඇඟිල්ල තියාගෙන අර වතුර පුරව ගන්න ඕන තැනට ගිහිල්ලා ඇඟිල්ල අයින් කරලා වතුර අර යට සිදුරෙන් ඇතුළට ගියයින් පස්සේ තේරෙනවද? ඊට පස්සේ උඩට උස්සලා අර පාත්‍රය ළඟට හරි ඒ වතුර දාන්න ඕන තැනට ගෙනියලා අර උඩ තියෙන ඇඟිල්ල අයින් කරාම අර වතුර මේ පල්ලෙහායින් මේ යනවා. පැහැදිලිද? ඕක තමයි ක්‍රමය. එතකොට ඩබරායෙන් ගුළු දියක්සෙයින් කියලා කියන්නේ කිසිම බාධාවකින් තොරව මේ බොහොම නිර්බාධකව කිසිදු බාධාවකින් තොරව මේ දරුවාව බිහි වුණා කියන එක තමයි මෙතන කියන්නේ. ඩබරායෙන් ගුළු දියක්සෙයින් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලිද? මම හිතනවා ඔබ සියලු දෙනාට පැහැදිලි ඇති කියලා. හොඳයි. අපි නැවත යමුකෝ. දිපිත් මවුනට සෙත් වී කියන්නේ එකයි මවටත් පුතාටත් දෙදෙනාටම යහපතක් සිදු වුණා. එතකොට දැන් ඔන්න ඔය සිදුවීම සවැත් නුවර ලැබුගින්නක්සේ පැතිරෙනවා. මෙන්න මෙහෙම මේ අඟුලිමාල තෙරුන් වහන්සේ දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාවක් සිටින නිවසකට ගිහිල්ලා ඒ කාන්තාවට සත්‍යක්‍රියාවක් කරලා සෙත් සාන්ති පතලා මෙන්න මේ විදිහට දරුවාව බොහොම සුවසේ බිහි වෙන්නට සැලැස්සුවා. ඒ වගේම ඒ කාන්තාවත් දරුවත් යහතින් කියලා ලැබුගින්නක්සේ මේ පුවත සවැත් නුවර පුරා පැතිරෙන්නට ඇති. ඒ නිසාම මේ මහා ප්‍රාතිහාර්යයක් සිදු වුණු තැනක් හැටියට එහෙම නැත්නම් මහා පෙළහරක් සිදු වුණු තැනක් හැටියට මෙන්න මේ ස්ථානය පැහැදිලිද? මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මේ පුටුවක් තියලා සත්‍යක්‍රියා කරපු තැන ප්‍රසිද්ධ වෙනවා. ඒ නිසා ඒ කියන විශ්වාසය මත ඒ කියන භක්තිය මත මේ ජනතාව එකතු වෙලා ඒ අඟුලිමාල තෙරුන් වහන්සේ පුටුව තියලා සත්‍යක්‍රියා කරපු තැන කුඩා පිල් කඩක් ඉදි කරනවා. පොඩි පිලක් ඉදි කරනවා. පිලක් ඉදි කරනවා. ඒ වගේම ඒ පිල වෙත ගෙන එනවා ඔය වගේ දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාවන්. ඒ වගේම දරුගැබ හරස් අතර පිහිටියා වූ තිරිසන් සත්වයන්. මොකද ඉන්දියාව කියලා කියන්නේ පශු සම්පත බහුලව පවතින රටක්. ඒ වගේම සතුන්ගෙන් විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සඳහා සතුන්ගෙන් බොහෝ විට සහාය ලබා ගන්න රටක්. ඒ නිසාම එළුවන්, බැටළුවන්, එළදෙනුන්, බැටළු දෙනුන්, එලිච්චියන් මේ වගේ අර තිරිසන් ස්වභාවයේ සිටින මේ ගැහැණු සතුන්ටත් මේ දේ සමහර විට සිදු වෙනවා. දරුගැබ හරස් අතර පිහිටනවා. අන්න ඒ වගේ තිරිසන් සත්වයන්ව ඒ වගේම මනුෂ්‍ය කාන්තාවන්ව මෙන්න මේ පිල් කඩ වෙතට ගෙන එනවා මිනිසුන්ගේ විශ්වාසය මත. ගෙනල්ලා ඒ පිල් කඩේ වාඩි කර වූ සැනින් මේ දරුවා බොහොම සුවසේ බිහි වෙනවා. එහෙම නැත්නම් පැටවා බොහොම සුවසේ ප්‍රසූත වෙනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ පිල් කඩ වෙතට ගෙන එන්නට බැරි තරම් අසාධ්‍ය. කවුරු හරි සතෙක් හරි කාන්තාවක් හරි ඉන්නවනම් ඒ පිල් කඩ වෙතට ගෙන එන්නට බැරි තරමේ අසාධ්‍ය භාවයෙන් අන්න ඒ වගේ අයට අර පිල් කඩ සෝදපු වතුර මිනිසුන්ගේ තියෙන විශ්වාසය පිල් කඩ සේදු වතුර ගෙනහිල්ලා අර කාන්තාවගේ හෝ එම තිරිසන් සත්වයාගේ හෝ හිසට වත් කළ සැනින් අර දරු ප්‍රසූතිය එහෙම නැත්නම් පැටවා බිහිවීම සිදු වෙනවා කියලා කියන. අනෙකුත් ලෙඩ රෝගත් සංසිඳු වෙනවා කියලා කියන. මෙම කල්පය පවතින තාක්කල් ඒ කියන්නේ මෙම කල්පය ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කල්පය පවතින තාක්කල් තිබෙන්නා වූ ප්‍රාතිහාර්යක්ය කියලා මෙන්න කියනවා. මේ අවස්ථාව මේ දේ. එතකොට අදටත් ඉන්දියාවේ ඔය අඟුලිමාල තෙරුන් වහන්සේ සත්‍යක්‍රියා කරලා ඒ දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාවගේ දරුවාව සුවසේ බිහි කරන්නට අවස්ථාව ලබා දීපු එහෙම නැත්නම් ඒ කටයුත්ත යහතින් සිදු වුණු ඒ තැන අද වෙනකොට අඟුලිමාල ස්තූපය එහෙම නැත්නම් අඟුලිමාල ස්තූපය චෛත්‍ය අද වෙනකොට පවතිනවා. අදටත් සවැත් නුවර අනිවාර්යයෙන්ම දැක බලා ගත යුතු තැනක් තමයි ඔය අඟුලිමාල චෛත්‍ය අඟුලිමාල ස්තූපය. හරිද? සාමාන්‍ය අපේ ලංකාවේ තියෙන වගේ එකක් නෙවෙයි. ඒක එක්තරා විදිහක නිකන් විහාරාරාම සංකීර්ණයක නටබුන් තත්වයක් තමයි අද වෙනකොට අපිට දකින්නට ලැබෙන්නේ. මේ සවැත් නුවර මේ අඟුලිමාල චෛත්‍ය ඔබට අදටත් දැක බලා ගන්න පුළුවන්. හැබැයි මේ තත්වයේ මත නම් ඉන්දියාවට යන එක සුදුසු නැහැ. තේරුණාද? නමුත්
ඉන්දියාවේ මේ අඟුලිමාල චෛත්‍යය සවැත් නුවර ඔබට දැක බලා ගන්නට තිබෙන තැනක්. මේ තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමයට ආසන්නව සවැත් නුවර තියෙන අඟුලිමාල චෛත්‍ය අඟුලිමාල ස්තූපය. ඒක අද වෙනකොට පවතින තත්ත්වය තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාස කරන්නේ උතන තමයි අඟුලිමාල අර පුටුවක් තියලා දරුගැබ හරස් අතර පිහිටියා වූ කාන්තාව වෙනුවෙන් සත්‍යක්‍රියා කරපු තැන. පැහැදිලිද? සත්‍යක්‍රියා කරපු තැන. හරිද? මම හිතනවා ඔබට පැහැදිලිව පේන්නට මෙතන තිරේ දිස් වෙන වග මං හිතනවා. තිරේ දිස් වෙන බව. කිම හෝ බුදුහු මහතෙරුන් ලවා වෙදකම් කර වූවා වෙති හෝ යත් එසේ නොවේ කිසේයත්. දැන් බලන්න මෙතන අර ප්‍රශ්නයක් අහනවා උත්තරෙත් දෙනවා. මේ ගුරුලගෝමි පඬිවරයාගේ ලේඛන ශෛලියේ විශේෂ අවස්ථාවක්. අපේ හිතට නැගෙන සැකසාංකාවන් අපේ සිතට නැගෙන ප්‍රශ්නවලට ගුරුලගෝමි පඬිවරයා පෙරලා උත්තරෙත් දෙනවා. දැන් මේ මොහොතේදී මේ 2021 මේ වර්ෂයේ ඉන්න ඔයාලට අපිට මේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ ගිහිල්ලා සත්‍යක්‍රියා කරලා කාන්තාවකගේ ලෙඩ රෝග සංසිඳවන්නට කටයුතු කළා කියන එක අපිට ඒකේ කිසි අමුත්තක් නැහැ. එනද අපිට ඒක විශේෂත්වයක් දැනෙන්නේ නැහැ. අපිට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් පොළොන්නරු සාහිත්‍ය අවදී එයින් පසු කාලීනව ජීවත් වෙච්ච ජනතාවට මෙතනදී ඇති වෙනවා එක්තරා විදිහක විශාල සැකයක්, කුතූහලයක්. මොකද්ද? ඒ තමයි හරිද? ඒ තමයි මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මේ කලේ වෙදකමක්ද? හරිද? මේ අඟුලිමාල තෙරුන් වහන්සේ හරිද මේ කලේ වෙදකමක්ද කියන ගැටලුව. මොකද භික්ෂුන් වහන්සේලාට වෙදකම තහනම් වූ යුගයක්, තහනම් වූ කාලයක් තිබුණා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කාලේ ඉඳන්ම භික්ෂුන් වහන්සේලාට වෛද්‍ය ශාස්ත්‍රය හදාරන්නට පුළුවන්. හැබැයි ඒක ක්‍රියාවට නඟලා මේ බෙහෙත් දෙන්න, බෙහෙත් වෙදකම් කරන්නට බුදුරජාන් වහන්සේ අවස්ථාව සලස්ුවේ නැහැ. මොකද හේතුව බුදුරජාන් වහන්සේ ඒක නුසුදුසු දෙයක් හැටියටයි සැලකුවේ. ඒ වගේම ඒක භික්ෂුන් වහන්සේලාට වෙදකම අකැප නුසුදුසු දෙයක් හැටියටයි අනුදැන වදාළේ. ඇයි ඒකට හේතුව? වෛද්‍යවරයෙක් හැටියට රෝගීන්ට ප්‍රතිකාර කරනකොට රෝගීන්ගේ ශරීර අතපත ගන්න සිදු වෙනවා. ඒ වගේම මේ රෝගියාගේ ශරීරයේ විවිධ තැන්වලට ප්‍රතිකාර කරන්නට සිදු වෙනවා. එතකොට එහෙම වුණාම භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ වෙදකම සුදුසු නැති වෙන්නට ඒක හේතුවක් වෙනවා. මොකද සමහරක් භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මේ රෝගී කාන්තාවන්ට වෙදකම් කරන්නට ගිහිල්ලා සමහරක් වෙලාවට මහානකමෙන් පිරිහිලා සමහරක් වෙලාවට සිවුරු අතහැරලා ගිහි තත්වයටපත් වෙලා විවාහ වෙන මට්ටමක් පසු කාලීනව ඇති වෙනවා. ඉතින් ওই හේතුව නිසා භික්ෂුන් වහන්සේලාට මේ වෙදකම සුදුසු නැති දෙයක් හැටියටයි සැලකුවේ. අනුරාධපුර පොළොන්නරු යුග වෙනකොටත් ඔය දේ ඒ විදිහටම බලපැවැත්තුණා. වෙදකම ඉගෙන ගන්න පුළුවන්, හදාරන්න පුළුවන්. නමුත් ඒ වුණාට මේ ප්‍රතිකාර කිරීමට සුදුසු නැහැ කියලා තමයි ශික්ෂාපද පනවලා තිබුණේ. හරිද? ඉතින් ඔන්න ඔය හේතුව නිසා අර පොළොන්නරු යුගයේ, දඹදිව යුගයේ ඔය වගේ යුගවල ජීවත් වෙන ශ්‍රාවකයන්, ජීවත් වුණු ශ්‍රාවකයන්ට මේක අහනකොට ඇති වෙනවා සැකයක්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ ලවා වෙදකම් කෙරෙව්වාවද්ද කියන සැකය ඇති වෙනවා. එතකොට ගුරුලගෝමි පඬිවරයා ඒ ඇතිවන සැකය මෙන්න මේ විදිහට සංසිඳුවනවා. බලන්න, අපි පොඩ්ඩක් මේකේ තේරුම බලන්න. මහතෙරුන් හිඳ සස් කළ තැන්හි පිලක් කළහ. ඒ කියන්නේ මහතෙරුන් වහන්සේ ඉඳගෙන සත්‍යක්‍රියා කරපු තැන පිල් කඩක් ඉදි කළා. මූඩ ගර්භ වූ කියලා කියන්නේ දරු ගැබ හරස් අතට පිහිටියා වූ
තිරිසන් ගතිය සත්හුදු ඇර ඒ කියන්නේ දරුගැබ හරස් අතර පිහිටියා වූ තිරිසන් ස්වභාවයේ සිටින ඒ කියන්නේ තිරිසන් සත්වයන්ව පවා අරගෙන ඇවිල්ලා තිරිසන් ගතිය සත්හුදු ඇර කියන්නේ ඒකයි. තිරිසන් ගතියේ තිරිසන් ස්වභාවයේ සිටින සත්වයන්ව පවා අරගෙන ඇවිල්ලා. හරිද? මේක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ තිරිසන් සත්වයන් හැර කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. තිරිසන් ගතියේ එහෙම නැත්නම් තිරිසන් ස්වභාවයේ සිටින සත්වයන්ව පවා අරගෙන ඇවිල්ලා එහි හොවති. එහි වැතිරෙන්නට සලස්වනවා. ඒ පිල් කඩේ වැතිරෙන්නට සලස්වනවා. එවිගස මැසුවයෙන් බර මුසිත්. ඒ මොහොතේදීම සුවයෙන් බරින් නිදහස් වෙනවා. මොන බරෙන්ද? දරු බරින්. නේ? එහෙම නැත්නම් ඒ පැටවා බිහි වෙනවා. පැටවා ප්‍රසූත වෙනවා. යමෙක් දුර්බලද කියලා කියන්නේ දුර්බලද? ගෙන එන්නට නොහැකිද? ගෙන එන්නට තරම් බැරි තත්ත්වයේ අසාධ්‍ය මට්ටමේ පවතිනවා නම් ඇයට පිළ දෙවිදිය ඇර ඒ කියන්නේ ඇයට පිල් කඩ දෝවණය කළ දෙවිදිය කියන්නේ ඒකයි. ඇයට පිල් කඩ දෝවණය කළ වතුර දිය කියලා කියන්නේ වතුර අරගෙන ගිහිල්ලා ඇයගේ හෝ එම ගැහැණු සත්වයාගේ හෝ හිසට වත් කළ කල හිස අවුත් කල කියන්නේ හිසට වත් කළ කල එකෙනෙහිම බරමුසි. ඒ මොහොතේදීම බරින් නිදහස් වෙනවා. සෙසු රෝගද සංහිඳි. අනෙකුත් රෝගත් සංසිඳෙනවා. පැහැදිලි අනිකුත් රෝගත් සංසිඳෙනවා. පැහැදිලිද? මේ කප සිටුනා පෙළහරයි. මේ කල්පය පවතින තාක්කල් තිබෙන්නා වූ ප්‍රාතිහාර්යයක් කියලා කියනවා. කිමහෝ කියලා කියන්නේ කුමක්ද? කුමක්ද? මහතෙරුන් බුදුහු මහතෙරුන් ලවා වෙදකම් කරවුවා වෙති හෝ යත් නේද? කුමක්ද? බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ ලවා වෙදකම් කෙරෙව්වාද? එසේ නොවෙයි. එහෙම නෙවෙයි. කිසේයත් එහෙනම් කොහොමද? බලන්න අර වැඩිහිටියෙක් ළඟ වාඩි වෙලා ඉන්න. එහෙම නැත්නම් ධර්ම කතික යානන් වහන්සේ නමක් ඉදිරිපිට බිම වාඩි වෙලා ඉන්න කෙනෙක් ප්‍රශ්න කරනවා වගේ නේ. කුමක්ද? බුදුරජාණන් වහන්සේ මහතෙරුන් වහන්සේ ලවා වෙදකම් කරවුවාද? නෑ එහෙම නෙවෙයි. එසේ නොවෙයි. කිසේයත් එහෙනම් කොහොමද? මෙන්න විස්තරේ කරනවා. මේ ගුරුළු ගෝමී පඬිවරයා මෙන්න කියනවා. නෑ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ ලවා වෙදකම් කෙරෙව්වා නෙවෙයි. කලේ සෙත් සාන්ති කරනවා. ඒ කියන්නේ යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒතර යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරාම ඒ කෙනාගේ තියෙන ලෙඩ රෝග සංසිඳෙනවා, සුව වෙනවා. එතකොට සත්‍යක්‍රියා කරලා සෙත් සාන්ති කිරීම වෙදකමක් නෙවෙයි. දැන් ඔය අදටත් ඔය එක්තරා විදිහකින් සුව මෙහෙයන් එහෙම නැත්නම් විවිධාකාර මේ ආශිර්වාද මෙහෙයන් පවත්වනවා. එතකොට එතනත් සමහරක් වෙලාවට බොරු කරන ජනතාව බොරු කරන පුද්ගලයන් සෑහෙන ඉන්නවා. නමුත් සමහරක් වෙලාවට සත්‍ය වශයෙන් මෙතන සිදුවෙන්නේත් ඔය දේ තමයි. ඒ කියන්නේ Taman අදහන ආගම ධර්මයේ හැටියට නේ හැම මොහොතකදීම අන් කෙනාට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම තුළ ඇත්තටම සමහරක් වෙලාවට ඒ අයගේ ලෙඩ රෝග, මානසික ප්‍රශ්න, ශාරීරික ගැටලු සංසිඳනවා වෙන්නට පුළුවන්. එතකොට එහෙම සංසිඳනකොට හරිද අන්න සමහරක් වෙලාවට මහා ජනතාවක් ඒ අයගේ පසුපස ගමන් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒක මේ මොනවද? වෙදකම් කිරීමක් නෙවෙයි. වෙදකම් කිරීමක් නෙවෙයි. ඒක එක්තරා විදිහකින් සත්‍යක්‍රියා කරලා නේ සෙත් සාන්ති කිරීමක්, යහපතක් ප්‍රාර්ථනා කිරීමක්. බලන්න. මහතෙරුන් දැක මිනිස්සු බාපලති. ඒ කියන්නේ මහතෙරුන් වහන්සේව දැකලා මිනිස්සු බය වෙලා, බා කියලා කියන්නේ බය වෙලා පලා යනවා. නේ? මහතෙරුන් වහන්සේව දැකලා මිනිස්සු බය වෙලා පලා යනවා. ඔහු කෙනෙසිය හර නොලදින් ක්ලාන්තව මහනුවම් කරන්නට නොනිස්සහ. ඒ කියන්නේ මහතෙරුන් වහන්සේ පිණුසිඟා වඩිනකොට මිනිස්සු බය වෙලා පැනලා දිව්වා. අන්න එතකොට මේ ඔහු කියලා කියන්නේ මේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ කෙනෙසිය හර නොලදින්, ඒ කියන්නේ ආහාර හැන්දක ප්‍රමාණයක්වත් නැතුව ක්ලාන්තව, ඒ කියන්නේ ක්ලාන්ත භාවයටපත් වෙලා, සිහිමුර්ඡා තත්වයටපත් වෙලා, සීසුන් වෙලා මහනුවම් කරන්නට නොනිස්සහ. මහාන කර්මය සිදු කරගන්නට බැරි තත්වයකටපත් වෙනවා. මෙසෙවන්නාහා කියලා කියන්නේ අන්න සංක්ෂිප්ත රටාව. මෙසෙවන්නාහා කියලා කියන්නේ මෙන්න මෙහෙම වෙනකොට. කොහොම වෙනකොටද? අරම වෙනකොට. කොහොම වෙනකොටද? ඒ කියන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේ සත්‍යක්‍රියා කරලා මිනිසුන්ට සෙත් සාන්ති කරනකොට
අන්න ඒක තමයි මේ මෙසෙවන්නාහා කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. මෙසෙවන්නාහා. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙනකොට ඒ කියන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේ සෙත් සාන්ති කරලා සත්‍යක්‍රියා කරලා සෙත් සාන්ති කරනකොට අන්න මිනිසුන්ගේ බිය ක්‍රමයෙන් පහ වෙනවා. අඟුලිමාල කියන නම ඇහෙද්දි මිනිස්සු පලා දුවන එක නවත්තනවා. අඟුලිමාල තෙරුන් වහන්සේ වඩිනවා කියලා ආරංචි එනකොට මිනිස්සු අඟුලිමාල තෙරුන් වහන්සේ වෙත දුවගෙන යනවා. සත්‍යක්‍රියා කරලා Tamanගේ දුක නැති කරගන්නට, සෙත් සාන්ති පමුණුවා ගන්නට, Tamanගේ දරුවන්ට ආශිර්වාදේ ලබා ගන්නට. පැහැදිලිද? එතකොට දැන් අඟුල්මල් මහතෙරහු මෙත්සිත පිළලදින් අන්න ජනතාව ඊට පස්සේ අවබෝධ කරගන්නවා දැන් අඟුලිමාල මහතෙරුන් වහන්සේ මෙත්සිත කියලා කියන්නේ මෛත්‍රී සිත මෙත්සිත පිළලදින් නැවත ලැබිලා මෛත්‍රී සිත නැවත ලැබිලා සස්කොට මිනිස්නට සෙත් කෙරෙති. සත්‍යක්‍රියා කරලා මිනිසුන් හට සෙත් පතනවා නේ. අන්න දැන් අඟුලිමාල මහතෙරුන් වහන්සේ මෛත්‍රී සිත නැවත ලැබිලා සත්‍යක්‍රියා කොට මිනිසුන්ට සෙත් පමුණුවනවා, යහපත පමුණුවනවා, සෙත් සාන්ති කරනවා කියලා මිනිස්සු මහතෙරුන් නොබා එළබියටි වෙති. මිනිස්සු මහතෙරුන් වහන්සේට බය වෙන්නේ නැතුව, නොබා කියන්නේ ඒකයි මහතෙරුන් වහන්සේ එනකොට පැනලා දුවන්නේ නැතුව, මහතෙරුන් වහන්සේ එනකොට දොරවල් වසා ගන්න නැතුව, මහතෙරුන් වහන්සේ එනකොට දුවගෙන ගිහිල්ලා කැලෑවට වදින්න නැතුව, මහතෙරුන් වහන්සේ එනකොට වඩිනකොට අනිත් පැත්ත හැරිලා ඉන්නේ නැතුව නොබා එළබියටි වෙති. එළබියටි වෙති. එළබි අටි වෙති. එළබි අටි වෙති. අටි කියලා කියන්නේ කැමැති. එළබි අටි වෙති කියලා කියන්නේ මහතෙරුන් වහන්සේ වෙත එළඹෙන්නට කැමැති වෙනවා. එහෙම නැත්නම් මහතෙරුන් වහන්සේ වෙතට යන්නට කැමැති වෙනවා. එළබි අටි වෙති. එළබි අටි වෙති කියන එක තමයි එළබි අටි වෙති කියලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ මහතෙරුන් වහන්සේ වෙතට එළඹෙන්නට, මහතෙරුන් වහන්සේ වෙතට යන්නට කැමැති වෙනවා. එකල්හි ආහාරින් ක්ලාන්ත නොව, එවිට ආහාර නොලැබ සිහිමුර්චා තත්වයට පත් වෙන්නේ නැතුව, ආහාරින් ක්ලාන්ත නොව කියන්නේ ඒකයි. එතනද එවිට ආහාර නොලැබ ක්ලාන්ත භාවයට පත් වෙන්නේ නැතුව මහණුවම් කරන්නට නිසිවෙත්. මහාන කර්ම සිදු කරන්නට සුදුසු තත්වයට පත් වෙනවා. එතනද මහාන කර්ම සිදු කරන්නට සුදුසු තත්වයට පත් වෙනවා. හැකියාව ලැබෙනවා. දාණය ලැබෙනවා. ජනතාවගෙන් දැන් පිඬුසිඟා වඩිනකොට ජනතාව අඟුලිමාල තෙරුන් වහන්සේව දැකලා දුවන්නේ නැහැ. අඟුලිමාල තෙරුන් වහන්සේ වෙතට දුවගෙන එනවා. ඇවිල් ඉවර වෙලා අර පිඬුසිඟා වඩින අඟුලිමාල තෙරුන් වහන්සේගේ පාත්‍රයට අර දාණය පිළිගන්වනවා. පැහැදිලිද? එතන ඒ නිසයි මෙතන කියලා තියෙන්නේ. ආහාරින් ක්ලාන්ත නොව කියලා කියන්නේ ආහාර නැතුව ක්ලාන්ත භාවයට පත් වෙන්නේ නැතුව මහණුවම් කරන්නට නිසිවෙත්. මහාන කර්ම සිදු කරන්නට සුදුසු තත්වයට පත් වෙනවා. එයින් බුදුහු ඔවුන් කෙරේ අනුග්‍රහයෙන් සත්‍යක්‍රියා කරවූහු. අන්න එම නිසාම බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාල තෙරුන් වහන්සේ කෙරෙහි අනුග්‍රහයෙන්, ඒ කියන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේට කරන උදව්වක් හැටියට, උපකාරයක් හැටියට අර විදිහට සත්‍යක්‍රියා කෙරෙව්. හරිද? ඒ විදිහට සත්‍යක්‍රියා කෙරෙව්. ඒ කියන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේ ලවා සත්‍යක්‍රියා කරවලා අර මිනිසුන් තුල පැවති අර අඟුලිමාල කෙරෙහි පැවති බිය නැති කරලා මිනිසුන් අර අඟුලිමාල කෙරෙහි ඇති කරගෙන තිබුණා වූ ඒ වැරදි ආකල්පය නැති කරලා අඟුලිමාල තෙරුන් වහන්සේ දැන් තවදුරටත් එහෙම මනුෂ්‍ය ඝාතකයෙකු නොවන බව, මිනිසුන්ට සෙත් සාන්ති කරලා, මිනිසුන්ට සත්‍යක්‍රියා මගින් මිනිසුන්ට සෙත් සාන්ති පමුණුවලා මිනිසුන්ට යහපත උදා කරන ස්වාමින් වහන්සේ නමක් හැටියට මිනිසුන්ට හඳුන්වලා දෙන්නට බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙනවා. පැහැදිලිද? සස්කොට සෙත් කරනු වෙද්දම් නොවේ. මෙන්න ගුරුළුගෝමී පඬිවරයා තරයේ කියා සිටිනවා සස්කොට සෙත් කරනු වෙද්දම් නොවේ. සත්‍යක්‍රියා කොට සෙත් සාන්ති කිරීම වෙදකම් කිරීමක් නෙවෙයි කියලා පැහැදිලිව සාධාරණීකරණය කිරීමක් කරලා තියෙනවා. පැහැදිලි. නැත්තම් ජනතාවට අහගෙන ඉන්න ජනතාවට වැරදි අවබෝධයක් ඇති වෙනවා මේ අඟුලිමාල තෙරුන් වහන්සේ මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කර ගියාද කියලා. මේ වෙදෙක්ද? වෛද්‍ය වෘත්තිය නියැලුණාද? මිනිසුන්ගේ ලෙඩ හොඳ කර ගියාද? නෑ. සත්‍යක්‍රියා කරලා මිනිසුන්ට යහපත ප්‍රාර්ථනා කරනවා. එතකොට සත්‍යක්‍රියා කරලා මිනිසුන්ට යහපත ප්‍රාර්ථනා කරනකොට ඒ මිනිසුන්ගේ තියෙන ලෙඩ රෝගාබාධ නැති වෙනවා. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්ට යහපත් දරු ප්‍රසූතියක්කට වාසනාව හිමි වෙනවා. පැහැදිලිද?
එතකොට අදටත් ඒකනේ අඟුලිමාල පිරිත මේ ශ්‍රවණය කරන්නට සලස්වනවා ගැබිනි මව්වරුන්ට. අනේ බලන්න. දැන් ඉතින් අඟුලිමාල මහතෙරුන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ කිසිම දාන ධර්ම ලැබෙනවා. දැන් සිත එකඟ කරගෙන මාර්ගඵල ලබා ගන්නට බණ භාවනා කටයුතු කරන්නටයි අවශ්‍ය. බලන්න. මහතෙරුන් මහණුවම් කෙරෙමි කමටහන්ගෙන. ඒ කියන්නේ මහතෙරුන් වහන්සේ මහාන කර්ම සිදු කරන්නට ඕනේ කියලා. ඒ කියන්නේ බණ භාවනා කටයුතු කරමින් ධානයේ වඩමින් භාවනාවේ යෙදෙමින් මාර්ගඵල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලබන්නට උත්සාහ කරන්නට ඕනයි කියලා හිතාගෙන කමටහන්ගෙන කර්මස්ථානෙහිවත් කමටහන්. ඒ කියන්නේ භාවනා කිරීමේදී සිත එකඟ කර ගැනීමට මූලික වෙන උපදෙස් ලබාගෙන බුදුරජාන් වහන්සේ වෙතින් මහාන බණ භාවනා කටයුතු කරද්දී සිත එකඟ කරගන්නට අවශ්‍ය මූලික කරුණු කාරණා උපදෙස් ලබාගෙන උන් කල්හි කියලා කියන්නේ අර භාවනා කරන්නට ධානයට සමවැදිලා සිටියා වූ මොහොතේදී අටවියෙහි මිනිසුන් මැරූ තැන්ම පහළ වේ. ඒ කියන්නේ අර කැලෑවේ තමන් විසින් මිනිසුන්ව මරපු හැටි මෙන්න අඟුලිමාල තෙරුන් වහන්සේගේ මනසට නැවත පැමිණෙනවා. අර යටපත් කරන ලද අතීතය, වලදමන ලද අතීතය නැවත උඩට ඉස්මතු වෙනවා. පැහැදිලිද? අටවියෙහි කියලා කියන්නේ කැලෑවේ මේ මිනිසුන් මැරූ තැන්ම පහළ වේ. මිනිසුන් මරපු හැටි මෙයාගේ මනසට නැගෙනවා. මුන්වහන්සේගේ මනසට නැගෙනවා. වහන්සේ දුගී බොහෝ දරු බිලිඳුන් නැත්තේමි. මට දිවි දෙවයි. නේ? ස්වාමිනී මම බොහෝම දුප්පත්. බොහෝ දරු බිලිඳුන් නැත්තේමි. බොහෝ බාල දරුවන් මට සිටිනවා. මට දිවි දෙව. මට ජීවිතය ලබා දෙන්නයි මරණ බියෙන් වළප්නා පරිදිදු. මරණ බියෙන් වැළපෙන හැටි. අත්පා සපන පරිදිදු. අතපය ගසන හැටි. නේ? අර මරු විකලෙන් මේ අතපය කැපිලා අතපය උළුබෙලි කැපිලා අතපය ගහන හැටි ආපාතයට සිහියට නැගෙනවා. මනසට නැගෙනවා. නේ? ස්වාමිනී මම දුප්පත්. මට බොහෝ දරු බිලිඳුන් සිටිනවා. මට ජීවිතය ලබා දෙන්න කිය මරණ බියෙන් වැළපෙන හැටි, මිනිසුන් වැළපුණු හැටි, අතපය මරු විකලෙන් ගසපු හැටි ආපාතයට දැස් ඉදිරියට පැමිණෙනවා. සිහියට නැගෙනවා. අඟුලිමාල තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණෙනවා. ඔහු විපිලිසර ඇතිව හුන් තැනින් නැගී යති. මොකද කරන්නේ මේ අඟුලිමාල තෙරුන් වහන්සේ සිත එකඟ කරගන්නට බැහැ. ඒ නිසා නැගිටලා අසරණ භාවයටපත් වෙලා විපිලිසර කියලා කියන්නේ කිසිවක් කර කියාගත නොහැකි තත්වයටපත් වෙලා විපිලිසර කිසිවක් කර කියාගත නොහැකි තත්වයටපත් වෙලා වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා ආපහු වෙන තැනක ගිහිල්ලා වාඩි වෙනවා. පළඟ බැඳ ගන්නවා. පළඟ බැඳගෙන ආයි වාඩි වෙනවා. වාඩි වෙලා ඇස් දෙක පියා ගන්නවා. මොහොතයි නැවත අර සිදුවීම් සිහියට නැගෙනවා. ආයතනින් නැගිටලා තව ගහක් යටට ගිහිල්ලා වාඩි වෙනවා. ඒත් බෑ. ආයි අර දේවල් මතකයට එනවා, මනසට එනවා. බැරිම තැන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේක කියනවා. එනද බැරිම තැන. බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක මනස ශෝධනයක් කරනවා. මනස් ශෝධනයක් කරනවා. ඒ කියන්නේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ තමයි මෙලොව පහළ වෙච්ච අපේ ආගමික ශාස්ත්‍රූන් වහන්සේලා තමයි මෙලොව පහළ වෙච්ච වටිනාම මනෝවෛද්‍යවරු. මනෝපදේශකවරු. බුදුරජාණන් වහන්සේ මේ කරන්නේ එක්තරා විදිහක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් මේ කරන්නේ අඟුලිමාල තෙරුන් වහන්සේට. අඟුලිමාල තෙරුන් වහන්සේගේ පෙර ජීවිතය නොසලකා හැරිය යුතුයි කියලා අඟුලිමාල තෙරුන් වහන්සේගේ සිතට තදින් අවධාරණය කරනවා. මනෝ වෛද්‍යවරයෙක් මෝහන ප්‍රතිකාරය මගින් අගතියටපත් වෙච්ච දරුවෙකුට, තරුණයෙකුට, තරුණියකට ඒ අගතියටපත් වෙච්ච තැනැත්තාගේ පෙර ජීවිතය සිතින් අහක් කරන්නට කටයුතු කරනවා වගේ, ඒක අමතක කරන්නට කටයුතු කරනවා වගේ මේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ සිතට තදින්ම කියා සිටිනවා, ඔබේ පෙර ජීවිතය ඔබ නොසලකා හැරිය යුතුයි. මිනිසුන් මරමින් කැලෑවේ ජීවත් වෙච්ච ඒ පෙර ජීවිතය ඔබ ගණනකට නොගත යුතුයි. ඔබ සැලකිය යුත්තේ, හැම මොහොතකම ඔබ සිහි කළ යුත්තේ ඔබ පැවිද්දෙක් හැටියට උපත ලැබූ තැනේ සිට ඉදිරියටයි මේ දක්වා. ඔබේ පෙර ජීවිතය ඔබ අමතක කළ යුතුයි. බලන්න. එයින් බුදුහු ඔවුනට එජාතය කියලා කියන්නේ එම ජීවිතය. එම නැත්තම් එම ගිහි මිනිස් වර්ගයා කෙරෙහි යා කල්පනාව. එජාතය කියන්නේ
එම ගිහි මිනිස් වර්ගයා කෙරෙහි පැමිණි සිහි කල්පනාව. එහෙම නැත්නම් එම ගිහි මිනිස් වර්ගයා කෙරෙහි ආපු කල්පනාව, එහෙම නැත්නම් එම ජීවිත කොටස, එම ජීවිත කාලය ඔහු ගත කරපු පෙර ජීවිතය, ඒ ජාතය. ඔහු ගත කරපු පෙර ජීවිතය, අතීත ජීවිතය අබ්බෝහාරික කොට කියලා කියන්නේ නොසලකා හැරිය යුතු, එහෙම නැත්නම් ගණනකට නොගත යුතුයි කියලා පත් කරලා නේ. එම ගිහි මිනිස් වර්ගයා කෙරෙහි යා සිහි කල්පනාව, එහෙම නැත්නම් ඔහුගේ පෙර අතීත ජීවිතය නොසලකා හැරිය යුතු දෙයක් බවට පත් කරලා එසෙවන්නා හා මේ විදර්ශනා වඩා රාත් බව් ගන්නි. අන්න එහෙම වෙනකොට ඒ කියන්නේ පෙර ජීවිතය අමතක කරනකොට අංගුලිමාලගේ මනසේ නිතරම පවතින්නේ මේ පැවිද්දෙක් ලෙස ගත කරන ජීවිතයයි. අන්න එහෙම වෙනකොට මේ විදර්ශනා වඩා කියලා කියන්නේ ගැඹුරින් දැකලා විදර්ශනා වඩා කියන්නේ ඒකයි. දැන් භාවනා වර්ග දෙකක් තියෙනවා, සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. තදංග විමුක්ති කියලාත් කියනවා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. එතකොට විදර්ශනා භාවනාව කියලා කියන්නේ සෑම දෙයක් කෙරෙහිම ගැඹුරින් කල්පනා කරලා විදර්ශනා වඩා. මේ සෑම දෙයක් කෙරෙහිම ගැඹුරින් කල්පනා කරලා එහෙම නැත්නම් විදර්ශනා නැමැති භාවනාව වර්ධනය කොට වඩා මේ විදර්ශනා නැමැති භාවනාව වඩලා එහෙම නැත්නම් සෑම දෙයක්ම ගැඹුරින් දැකීමේ භාවනා ක්‍රමය පුහුණු වෙලා රාත් බව් ගන්නී කියලා කියන්නේ රහත් භාවයේ ලබා ගන්නට කියලා පැවිදි වූ තැන් මුල් කොට, ඒ කියන්නේ පැවිදි වූ තැන මූලික කරගෙන, පැවිදි වූ තැන් මුල් කොට කියන්නේ ඒකයි, පැවිදි වූ තැන මූලික කරගෙන ආර්ය ජාතීන් සත්‍යක්‍රියා කරවූහු. ඒ කියන්නේ පැවිදි වූ තැන මූලික කරගෙන ඔබ හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ ඔබ පැවිදි වූ තැනේ සිට ඉදිරි ජීවිතයයි. පැවිදි වෙන්නට පෙර ජීවිතය නෙමෙයි. ඒ නිසා පැවිදි වූ තැනේ සිට මූලික කරගෙන ආර්ය ජාතීන් සත්‍යක්‍රියා කරවූහු. ඒ කියන්නේ අර පැවිදි ජීවිතය, ආර්ය ජාතීන් කියන්නේ ඒකයි. මාර්ගඵල ලැබීමට සුදුසු පැවිදි ජීවිතය පිළිබඳව කල්පනා කරන්නට කියලා සත්‍යක්‍රියා කෙරෙව්වා. හැම මොහොතකම ඔබ කල්පනා කරන්නට ඕනේ ඔබ පැවිදි වූ තැනේ සිට ඉදිරි ජීවිතයයි. අන්න ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල ලවා සත්‍යක්‍රියා කරව ගත්තා. ඔබ හැම මොහොතකම කල්පනා කරන්නට ඕනේ පැවිදි වූ තැනේ සිට මේ දක්වා කිසිදු කෙනෙකුගේ ජීවිතයක් හානි කළේ නැහැ. අන්නේ කියන බලයෙන් යහපතක්ම සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නට ඕනා කියන දේ. පැහැදිලිද? අපි ඉතිරි කොටස ඊළඟ දවසකදී සාකච්ඡා කරමු.